समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनि राजस सुनन्तु सग्मुखदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता सद्धम्मश्रवण कालो अयं बदन्ता नमस्कार वेवा बुදුරවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි साधु 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 කාර්මික සදහතුනි අද සුපින්නතුන් බලාපොරොත්තු වන්නේ තමන්ගේ මේ ගියාව පින්වන්ත නෑනියන්ට පුණ්‍යානුමෝදනා කරන්නට වර්ෂයක් ගත වෙන මේ මොහොතේදී බොහොම සදහසිත ඇතිව ගෞතම බුද්ධ ශාසනය කෙරෙහි ගෞරව සිතින් ඉතින් දෙමාපියෝ කියන්නේ මේ ජීවිතය හැදුව ජීවමාන දෙවිවරු. වෙනතුරු දෙවිවරු හොයාගෙන සාමාන්‍ය මිනිස්සු කතරගම යනු, ඊළඟට මුන්නේසරම් යනු, ඊළඟට මෙහි දෙවිවරු නැති නිසා ඉන්දියාව තිරුපති යනවා. ඉතින් ඒ කොහේ ගියත් කාටවත් දෙවිවරු කියන කට්ටිය දකින්න බෑ පින්නතුනි. නමුත් මිනිස්සු දන්නේ නැහැ තමන්ගේ ඇත්තම දෙවිවරු ඉන්නේ gedara කියලා. ඇත්තම දෙවිවරු තමයි වෙනද අම්මා තාත්තා. ඒ තමයි ජීවමාන දෙවිවරු. මේ කයවල් ගොඩනැගුවේ මේ ජීවිත ගොඩනැගුවේ අසීමිත කැපකිරීමක් කරලා අම්මලා තාත්තලා තමයි මේ ජීවිත ගොඩනැගුවේ. ඒ නිසා දේවාවල කවදාවත් අපිට ඔබට දෙවියෝ දකින්න බෑ. ඒ නිසා ඔබට දෙවියෝ දකින්න ඕන නම් අම්මා තාත්තගේ මූණ බලන්න. ඒ තමයි දෙවියෝ. ඉතින් ඒ අය මේ ජීවිතයේ සෙනෙහසින් පෝෂණය කළ දාඩිය කඳුලෙන් නගා හිටවල ලොකු දායකත්වයක් දෙන ජීවිතේම කැප කරනවා. ඉතින් කොළු කාලේ හැරේ මේ දුව ඉඳලා පස්සේ විවාහ වුණාට පස්සේ දරුවෝ ලැබෙනවා. ඒතර සම්පූර්ණ ජීවිතේ ඒ පැත්තට වෙනස් වෙලා යනවා පිළිතුරු. ඉතින් ඊට පස්සේ හැම කැපකිරීමක් පියවරක්ම පුස්මක්ම වෙහසක්ම මහන්සියක්ම ඒ සියල්ලක්ම දරුවන්ගේ අනාගත අභිවෘද්ධි උදෙසාම අම්මා තාත්තගේ හදවතේ හැම වෙලාවකම වැඩ කරන්නේ. ඉතින් මේ දාඩි කඳුළු වෙලන්නේ දරුවන්ගේ අනාගතේ ගොඩනගා ගන්න. ඉතින් ඒක නිසා පිට දෙවිවරු හොයන්න බෑ බාහිර දෙවිවරු නෑ පින්නතන දෙවිවරු ඉන්නවා. නමුත් ඒ දෙවිවරු අපිට දකින්න බෑ. ඒ නිසා දෙවිවරු දකින්න ඕන අම්මා තාත්තගේ මූණ බලන්න ඕනේ. ඒ තමයි දෙවිවරු. ඉතින් මේ ජීවිත පෝෂණය කළ මේ ගියා වූ අම්මා තාත්තා ඉතින් අපිට ලොකු සෙනෙහසක් තියෙනවා. ඒ සෙනෙහස වෙන් වුණාට පස්සේ දරා ගන්න හැකියාවක් සාමාන්‍ය සිතට ඇත්තේ නැහැ. ඒ නිසා හඬනවා ගලපෙනවා. ඉතින් ගොඩාක් කම්පා වෙනවා. ඉතින් මැරිලා ගොඩාක් කල් ගියත් ඒ වේදනාව හදවතින් අයින් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒ පිළිබඳව ධර්මානුකූලව පැත්තට යොමු වෙලා ජීවිතයේ මේ ලෝකයේ සියල්ලම අනිත්‍ය වෙනවා. සියල්ලම නැති වෙනවා. සියල්ලම විනාශ වෙනවා කියන මේ ලෞතර බුදු වදනින් හදවත සූපපත් කරගන්න ධර්මයේ පැත්තට මිනිස්සු යොමු වෙනවා. ඒ නිසා මරණය කියන අවස්ථාවේදී පාංශුක්ල දෙන අවස්ථාවේදී ස්වාමීන් වහන්සේලා ධර්ම දේශනා පවත්වන්නේ අර වෙන්ුණා වූ සෙනෙහසේ තියෙන යථාර්ථය පෙන්වන්න. මොකද සෙනෙහස කියන දේවල් ලෝකේ වෙන් වෙන හැම දෙයක්ම වෙන් වෙනවා ලෝකේ. සදාතනික දෙයක් ලෝකේ ඇත්තේ නැහැ. forever කියන එහෙම නැත්නම් සදාතනිකයි කියන මේ බටහිර සංකල්පනීය වචන වලින් අපි ජීවිතේ පරිහරණය කරත් මේ කිසිවක් forever හරි සදාකාලික කියන තැනට ඒතනට ගත කරන්න බෑ පින්නතුනි. මොකද මේ සියල්ලම සමුගන්න ස්වභාවයෙන් යුක්තයි. ඒ නිසා ඒ පිළිබඳව ධම්ම අනුශාසනා පවත්වමින් අර වෙන්ුණා වූ සෙනෙහසට ප්‍රතිකාරයක් කරනවා. මොකද හදවතට ප්‍රතිකාර කරන එක හරි අමාරුයි. මොකද සිතුවිලි පරිවර්තනශීලී ස්වභාවයට මිනිසාගේ පත් කරනවා කියන එක ඒක ලේසි පහසු කාර්යයක් නෙවෙයි. නමුත් නුවණ තියෙන මිනිසාටම සිතුවිලි පරිවර්තනශීලී ස්වභාවයක් ඇති කර ගන්න පුළුවන්. ඒ නිසා ධර්මයේ ගුණයක් තමයි පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි කියලා දක්වන්නේ. නැනවතුන්ගේ බුද්ධිට
ගෝචර වෙන එක. පඬිත වේදනීය දහමක් බුදුහාඳුනගේ දහම. එතකොට අර මනසේ ගොඩනැගුණා දුක ශෝකය හැඬීම් වැළපීම් කඳුල සංවේගයකට බවට පත් කරන්න ලෝතර බුදුන් වහන්සේගේ දහමට පුදුමාකාර ශක්තියක් තියෙනවා. මොකද ඒ දහම තුළ මිනිසුන්ට ඇත්ත යථාර්ථය පැහැදිලි කරලා දීලා අර වෙන්ුණා වූ සෙනෙහසට ප්‍රතිකර්ම කරනවා. ලෝක යථාර්ථය මේකයි වෙන් වෙන නිසා හදන්න වැළපෙන්න කම්පා වෙන්න එපා. ඒ නිසා මැරෙන මිනිහෙක් වෙනුන් ඇදීම තේරුමක් නැහැ කියන තැන මිනිසුන්ව দমনය කරන හිත්මවනවා. ඒ නිසා මිනිසුන්ගේ සිතුවිලි පරිවර්තනශීලී කරන. එතකොට තමයි කඳුල නැවතෙන්නේ. ඉතින් මේ වෙන්ුණා වූ සෙනෙහසට අවුරුද්දක් ගියපු තැන ඉතින් ඒ තාත්තා අපේ හර්ෂණ මහත්මයා හංසිකා මහත්මිය ඉතින් ඥාති ඔක්කොම එකතු වෙලා ඒ මව්වත්කමට ඉතින් ඒ ඥාතිත්වයට කෘතගුණ සලකලා ඒ අම්මා සංසාරයක් සූපත් කර ගනිත්වා කියන උතුම් වූ කරුණා සිතුවිලි හදවතේ දරාගෙන මේ පින්කම් කරන්නේ අම්මගේ සංසාරයේ ජීවිතේ සූපත් කරන්න හිතාගෙන. ඉතින් අතින් අතර දෙන්න අපට කිසිම හැකියාවක් නැත්තේ නෑ. චිත්තේන චිත්තං උපනයති සිතින් සිතට විතරයි පින්නක අපට දෙන්න පුළුවන් මේ වෙලාවේ. ඉතින් ඒ සිතින් සිතට දෙන දේ තමයි ප්‍රබල වෙන්නේ. ඉතින් ඔබ සිතින් පොහසත් වෙන්න ඕනි දැන්. නේද? සිතින් ධනවත් වෙන්න ඕනි. කොහොමද කුසලයෙන් ධනවත් වෙන්න ඕනි? මේ කියන බණපද සවන්පත් අතරින් ඔබ මෙනෙහි කරනකොට මේ ජීවිතයේ හැම දෙයක්ම සිතන පින්නතිනේ පෙනෙන්නේ, ඇහෙන්නේ, දැනෙන්නේ, රස විඳින්නේ, ගඳ සුවඳ දැනෙන්නේ මේ ඔක්කොම හිතනේ කතා කරන්නේ හිත. එතකොට මේ හිත නිතරම තියෙන්නේ අකුසල ස්වභාවයෙන් සාමාන්‍ය සත්වයාගේ. නමුත් මේ මොහොතේ ලෝතර ධර්මයේ sannivedana වෙනකොට ඔබේ සිත කුසලයක් තුළ দমনය වෙනවා. යහපතමයි ඔබේ සවන්පත් අතරින් හදවතට sannivedana කරන්නේ. එතකොට ඔබට පුළුවන් යහපත තුළ මේ මොහොතේ හදවත দমনය කරලා පවත්වන්න සුළු මොහොතක් හරි සීලයක හික්මුණා ඔබ. ඒක තමයි මිනිස් ලෝකයේ ශ්‍රේෂ්ඨම මිනිස්කම් පහක් තුළ හික්මුනේ. මිනිසෙක් විසින් මනුස්ස ලෝකෙ ඉපදුනාට පස්සේ ඒ මනුස්සකම් පහ තියෙන්න ඕනේ මිනිස්යා ළඟ. ඒක මනුස්සකම් පහ. ඉතින් ඒ තුළ দমনය වෙලා මේ ලෞතුරු ධර්මයේ සවන්පත් අතරින් හදවතට අරගෙන ඔබ යම්තාක් මේ මොහොතේ দমনය වෙනවාද පින්නතුනි? ඒ තාක් ඔබට කුසල් ආනිසංස වලින් ඔබ ධනවත් වෙනවා පොහසත් වෙනවා. එතකොට ඒ ධනවත් වූ සිතුවිලි කුසල් ආනිසංස ඔබට පුළුවන් සම්ප්‍රේෂණය කරන්න ගුවන්විදුලි තරංග වගේ, එහෙනම් ජංගම දුරකථන තරංග වගේ, රේඩියෝ තරංග වගේ ඒ අදාළ තැන් වලට සම්ප්‍රේෂණය කරන්න පුළුවන්. පරදත්තූප ජීවී කියන പ്രേත කොටාසට විතරයි සම්ප්‍රේෂණය වෙන්නේ මේ කුසලය. ඒ නිසා කුසලෙන් ධනවත් වෙච්ච තැන තමයි සම්ප්‍රේෂණය කරන්න පුළුවන්. ඉතින් මරණ කෙනා ඒ මොහොතේම කොහේ හරි ඉපදලා තියෙන්නේ පින්නතු. ඒ මොහොතේම ඉපදෙනවා. පින් ගන්න පුළුවන් පරදත්තූප ජීවී කියන තැන. ඉතින් ඒ තැන හිටියොත් පින් අරන් සූපත් වෙලා සසර සූපත් කරගන්න. ලෝකේ පේන දේවල් වලට වැඩි නොපෙනෙන දේවල් අපි ගොඩාක් තියෙනවා පින්නතු. අපට පේන්නේ සීමා සහිත දේවල් ටිකක් විතරයි. අසීමාන්ත ගොඩාක් දේවල් ලෝකේ පේන දේවල් නෙමෙයි අපිට තියෙන්නේ. ඉතින් ඒ වගේ දෙයක් තමයි මේ පිනහරහා සිද්ධ වෙන්නේ, කුසලයේ හරහා සිද්ධ වෙන්නේ. ඔබගේ සිත දහමින් සූපත් කරන, දහමින් দমনය කරන්න ලෝතර බුදුහාමුදුරු මීට වසර උන්වහන්සේ බුද්ධත්වයට ලබන්නේ 2610ක විතර කලින්. ඉතින් ඒ බණ පද අතරින් ඔබට යම්කිසි දහමක් කියලා දීලා ඔබගේ ජීවිතයත් මේ ලෝක වශයෙන් සූපත් කරලා, සසර සූපත් කරලා, මේ ගියත්න්ගේ ජීවිතය සූපත් කරලා දෙවියන් සෑම දිනාටම මහා ආනිසංසයක් රැස් කරලා අපිට මේ පින්කම් සියල්ලම අවසන් කරන්න පුළුවන්. මොකද මේ ජීවිතේ අපි හම්බ කරන දේවල් මිල මුදල් වියදම් කරන්න ජීවිතේ පැවැත්ම නඩත්තු කරගන්න. නමුත් සසරට මුදල් අපිට වියදම් කරන්න බෑ. සසරට වියදම් කරන්න තියෙන්නේ පින. ඒ නිසා බුදුහාමුදුරු දේශනා කළා පුඤ්ඤානි පරලෝකස්මින් පතිත්තා හොಂತಿ පානිනා. සත්වයන්ට පරලෝක පිහිට පිරිසන්න පිණිස පවතින පින කියලා. සුකෝ පුඤ්ඤා සුච්චයෝ පින කියන්නේ සැපයට කියන නමක් වශයෙන්ම දුක්ඛෝ පාපා සුච්චයෝ පව කියන දුකට කියන නමක් වශයෙන් බුදුහාමුදුරු බෙදා දැක්වුවා පින්නතුනි. දමණය වෙලා සසර සූපත් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් පවින් වැළකීලා සංසාරේ සූපත් කරගන්න පුළුවන් වෙන්නේ. සංසාරේ සූපත් කරගන්නවා කියලා අපි කියන්නේ පින්නතුනි සසර දුකක්මයි. ජීවිතය කියන්නේ දුකක්. ජීවිතය කියන්නේ ප්‍රශ්න. ප්‍රශ්න වලට කියන අනුවර්තන නාමයක් තමයි ජීවිතය කියන්නේ. සසර සූපත් වෙනවා කියන්නේ උපභෝග පරිභෝග සම්පත්තික ලැබිලා අනුන්ට අත නොපා සුවසේ ජීවත් වෙන්න පුළුවන් පින්කම් තුලින්, දානෙන්, සීලෙන්, භාවනාවෙන්. ඉතින් එහෙම සසර සූපත් වෙනවා කියලා කිව්වට කොච්චර සල්ලි තිබ්බත් ප්‍රශ්න පින්නතුනි. සල්ලි තිබ්බත් ප්‍රශ්න, සල්ලි නැතත් ප්‍රශ්න. ඒ ප්‍රශ්න කියන දේවල් වලින් සසරෙන් ඉන්නකම් අපිට අත්ලි දෙන්න බෑ. ඒ වලට මූල දෙන්න වෙනවාමයි. යම් දවසක සසරෙන් මිදුණාද එතකොට ප්‍රශ්න නෑ පින්නතුනි. මොකද භෞතික ලෝක, తాවකාලික භෞතික ලෝකයේ අපි අවබෝධ නොකරන නිසා අපේ දුක් සෝසුකම හැදීම් වැළපීම් සියල්ලම තියෙනවා පින්නතුනි. ඒ නිසා తాවකාලික ලෝකයේ తాවකාලික වශයෙන් අවබෝධ කරගත්තොත් ඒ දුක ඉක්මවල යන්න පුළුවන් අපට හැකියාව තියෙනවා. ඉතින් ඒ දුක ඉක්මවල යන්න තමයි ලෝතර බුදුහාමුදුරු දහම sannivedana කරේ තිබෙන්නේ. අනන්ත කාලයක්, සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක්. හිතා ගන්න බැරි තරම් අනාදිමත් කාලයක් as is මස්ලේ දන් දීලා. සෝ සාගරේ ජල දිගං රුධිරං අදාසි. භූමින් පරාජය සමං සමදාසි දානං.
මේරුප්පමාන මධිකංච සමෝලසීසං තේකාධිකාර කතරං නයනං අදාස්. සාගරයේ ජලය අධික කොට ශරීර රුධිරය දන් දීලා තියෙනවා. උන්වහන්සේ මහ පොළේ පස් වලට වඩා මස් දන් දීලා තියෙනවා. මේ ඔටුනු පළන් හිස් දන් දීලා තියෙනවලු මහා මේරු පර්වතයට වැඩිවා. අහසේතරු අධික කොට ඇස් දන් දීලා තියෙනවා. ඒ තරම් අසීමිත කැපකිරීමක් කළේ පින්නතුනි මේ භෞතික ලෝකයේ තුල හිරගත වෙලා ඉන්න සත්වයාට ඒ භෞතිකත්වයෙන් අත මිදලා తాවකාලිකත්වය අවබෝධ කරලා තියලා මේ සීල මේ දුකින් නිදහස් කරන්ට ඒ තරම් කැපකිරීමක් කරේ. ඉතින් මේ කැපකිරීම තුළ අති උතුම් මානුෂී දහමක් ලෝකෙට දායාද වුණා පින්නතුනි. ඉතින් මේ දායාද වෙච්ච දහමින් ගොඩාක් අය සිව්පත් වුණා. දමණය වුණා. නේද? පහුගිය කාලේ වෙසක් මාසයේ පැවිදිලා තිබ්බ පින්නතුනි විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙක්. ගොඩාක් කල ශල්‍ය වෛද්‍යවරයෙක් වශයෙන් සේවය කරලා අද සුඛෝභෝගී ජීවිත ගත කරන නමුත් ලෞතුරු දහමින් සිතුලි පරිවර්තනශීලී වුණා. සිතුලි දමණය වුණා. පඬිත වේදනීය වුණා. පච්චත්තං වේතබ්බු කියන තැනින් සිත දමණය කරගත්තා. එතකොට භෞතිකත්වයට එහා ගිහිල්ලා ආධ්‍යාත්මික සුවයක් කරා යන්න හදවත වෙනස් වුණා. පින සිතුලි පරිවර්තනශීලී වුණා. ඒ නිසා මේ ධර්මයෙන් ගොඩාක් මිනිසුන්ගේ සිතුලි පරිවර්තනශීලී වුණා. ඒ පරිවර්තනශීලී වෙච්ච තැන භෞතිකත්වයේ අභිබවල භෞතිකත්වයේ තුල රැඳෙන්නේ නැතුව එයාලා ආධ්‍යාත්මික සුවයක් කරාම යොමු වෙලා ජීවිතේ සූපත් කරගත්තා. ඒ නිසා ජීවිතේ සූපත් කරගන්න පිළිතුරු. ජීවිතේ සූපත් කරගන්න නම් යහපත් වෙන්න ඕනේ. කුමක්ද හිත යහපත් වෙන්න ඕනේ. සිතුවිලි යහපත් වෙන්න ඕනේ. මනසකම් යහපත් වෙන්න ඕනේ. ඒ සියල්ල යහපත් වුණාම ජීවිතේ සූපත් වෙනවා පිළිතුරු. හතර සූපත් වෙනවා. අපි ඔක්කොම තනි තනියෙන් මේ අම්මා ගියා වගේ අවුරුදු 71ක් ඉඳලා ගියා වගේ අපි තනි තනියෙන් කය දාලා මොකක්ද අරන් යන්නේ? සිත. හැබැයි සිත දූෂණය වුණොත් මොකද වෙන්නේ? චක්කම්ව වහතෝ පදං ගොන ඇදන් යන කරත්තරෝදයක් වගේ දුක එනවා පස්සේ. සිත යහපත් වුණොත් ඡායාවල පායිනේ සෙවණැල්ල වගේ එනවා කාර්යයක් නැහැ. කර්මය කියන පොතේ අපි කරන හැම හොඳ එකක්ම හැම නරක එකක්ම මේ වෙලාවේ ඉලිය වෙනවා. මේ දැන් පවා ඔබේ කර්මය කියන පොතේ සියල්ල සටහන් වෙන ඔබ කරන කියන චේතනා සිතකය වචනේ ద్వාරත්වය මෙහෙवला යමක් කරනවද? ඒක කර්මය කියන පොතේ සටහන් වෙලා තියෙන. ඒකෙන් මිදෙන්න බෑ පින්නතුනි. අලු යට තියෙන ගිනි කුපුර වගේ කොයි වෙලේ හරි මේක ඇවිල්ලා විපාක දෙනවා. ඒ නිසා පවෙන් වළක්වන්නයි බුදුහාමුදුරු නිතරම ධම්ම සංනිවේදනය කරේ. ඒ නිසා සත්පුරුෂ ඔබ, බුද්ධිය තියෙන ඔබ, පින්වන්ත ඔබ පවෙන් වැළකීලා යහපත් සිතක් පරිහරණය කරන, ජීවන සිතක් පරිහරණය කරන. ඒකයි මිනිස්කමේ ශ්‍රේෂ්ඨත්වය වෙන්නේ. ඒ නිසා මව්වත්කමට සිද්ධ කරන උතුම් වූ පින්කමේ අපි ලෝතුරු ධම්ම සංනිවේදනය කරගමු, කතා බහ කරමු. ඒ නිසා අද මම ඔබට දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ සූත්‍රයක්. අපි කවුරුත් දන්න සූත්‍රයක්, කොවිලෙත් පරිහරණය කරන සූත්‍රයක්. නමුත් පරිහරණය කරාට අර්ථය දන්නේ නැත්නම් සූත්‍රයක්. ඒක තමයි මහා මංගල සූත්‍රය. ඉතින් මේ වසර 2600 ගාණක් පරණ වෙච්ච මේ දහම දේශනා කරු පිරිත් පින්නතුනේ අද වර්තමාන වෙනකොට මන්ත්‍ර බවට පත් වෙලා තියෙනවා. ඒව මන්ත්‍ර කරගෙන. දේශනා කලේ ලෝතර බුදුහාමුදුරගේ සූත්‍ර තුල තමයි බුදුරුන්ගේ පණිවිඩය අන්තර්ගත වෙලා තියෙන සංගවිලා තියෙන්නේ. ඒ නිසා හැම සූත්‍රයක් තුළම තියෙන නිවන් දකින්නේ කොහොමද? මේ දුක් අවසන් කරන්නේ කොහොමද? මේ తాවකාලිකත්වය අවබෝධ කරන්නේ කොහොමද? මේ භෞතික ලෝකේ අතික්‍රමණය කරන්නේ කොහොමද කියන පණිවිඩය තමයි මේ සූත්‍ර තුළ හැංගිලා තියෙන්නේ. සමස්ත සමාජයේ බහුතරය ඒක මන්ත්‍ර කරගෙන නූල් බඳිනවා, පැම්බනවා. ඉතින් මේ වගේ කරාට අර සූත්‍රවල තියෙන සාරේ ගුණ ජීවිතේ නෑ පිළිතුරු. මොකද නූලක් දිගේ ජීවිතේ ගුණයක් එන්නේ නෑ පිළිතුරු. පැන් ටිකක් බිව්වා කියලා මහා මංගල ක්ෂේත්‍රයේ තියෙන ඒ 38ක් වූ සාරය, ගුණය, හරය, මිනිස්කම ජීවිතේට එන්නේ නැහැ. ඒ නිසා ඒවා මන්ත්‍ර කරගන්න වෙනුවට ප්‍රායෝගිකත්වයට යමෙක් ගන්නවද? එතකොට තමයි ලෝතර බුදුන් වහන්සේගේ ධර්මයේ පණිවිඩය තමන්ට හම්බෙලා පිරිසුදු හිතක්, ජීවුණු හිතක්, යහපත් මිනිස් ජීවිතයක් තමන්ට පරිහරණය කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ 38ක් මංගල කරුණු තුල යහපත් භෞතික ජීවිතයක් නිර්මාණය කරන්න පුදුමාකාර ශක්තියක් තියෙන භෞතිකත්වයේ තුල සංවර්ධනය වෙලා භෞතිකත්වයේ හිණිපෙත්තර මිනිස්කම ඇවිල්ලා භෞතිකත්වයේ අතික්‍රමණය කරන්න පුළුවන් මාවතත් මේ මහා මංගල සූත්‍රයේ සංගිලා තියෙනවා. ඒ නිසා ඒවා මන්ත්‍ර නෙමෙයි පින්නතුනි. ඒවා මන්ත්‍ර නෙමෙයි. ඒ වගේ තමයි ලෝතර බුදුහාමුදුරුගේ පණිවිඩය හැංගිලා තියෙන්නේ. අපි ඉතින් මේ සූත්‍රය කතා කරමු අද. ඉතින් ඔබට ගොඩාක් වැදගත් වෙයි ඒක. ඉතින් ඒ සෝබනී මෑණියර පුෂ්පා සෝබනී අම්මට පින් දෙන්නත් ඉතින් ඒ කුසල් දහම ඔබට උපකාර වේවි. හදවතින් විමසන්න, නුවණින් විමසන්න, සවන් පත්වලින් දහම් හදවතේ දරාගෙන මේ අහන අපරිම අර්ථ විමසන්න ඔබට වැටහෙවි. ඉතින් ඔබට බුද්ධිය තියෙන අය, යම කල්පනා කරලා කටයුතු කරන්න පුළුවන් අය. ඉතින් ඒක නිසා මහා මංගල සූත්‍රය කතා කරමු. මංගල කියන්නේ මොකද්ද පින්නතුනි? පවින් වළක්වලා
අභිවෘද්ධි දායක ජීවිතයක් කරා යොමු කරන ස්වභාවය තමයි මංගල කියන්නේ. පවින් වළක්වලා කුසලයේ තුල පිහිටවන ස්වභාවය තමයි මංගල කියන්නේ. ලෝතර බුදුන් වහන්සේ ජීවමාන යුගය තුල අවුරුදු 12ක් මංගල කියන්නේ මොකක්ද? දෙවියන් මිනිස්සු අතර ලොකු කතාවක් ඇතුළේ ඒ කාලේ ඉන්දියාවේ බ්‍රාහ්මණයන් අතර සාමාන්‍ය මිනිස්සු අතර. දිට්ඨ මංගල, මුත මංගල, සුත මංගල කියලා කාරණා තුනක් ගොනු වුණා. දැන් අපි ඉස්සරහට මිනිස්සෙක් හම්බුනොත් එහෙම දැන් සාමාන්‍ය සමාජයේ දෙන අනේ අද මෙයා ඉස්සරහට හම්බුනේ මේ යකා ඉස්සරහට හම්බුනේ අද ගමන ඉවරයි. අපි එහෙම කල්පනා කරනවා. බල්ලෙක් කම්පට ගැහුවොත් ඒක මූසලයි කියලා හිතනවා. පොණෙක් චුච්චුක් ගෑවොත් ඒක මූසලයි කියලා හිතනවා. එතකොට ඉස්සරහට වතුර කලයක් හම්බුනොත් ඒක හොඳයි කියලා හිතනවා. සමහරවල් ගෙදරින් එළියට බහිනකොට වතුර එකක් අරගෙන ඉස්සරහට ඒක සුබයි කියලා හිතලා. සමහර කුරුල්ලෝ කෑ ගහනකොට ඒක අසුබයි කියලා ගන්නවා. මේ විදිහට මනස්කල්පිත හිතලු ලෝකයක් තුළ මිනිස්සු හිරගත වෙලා ඉන්නේ. එතකොට ඉන්දියාවෙත් මේ කතාව තිබ්බ ඒ කාලේ. දිට්ඨ මංගල, සුත මංගල, මුත මංගල කියලා. ඒක මිනිස්සු අතර ඇති වෙලා භූමාට දෙවියන්ට ගියා. භූමාට දෙවියන්ගෙන් චාතුම් මහරජිකට මෙහෙම කියලා සක්‍රියා කරාපුවා මේක ගියා. ඒ සක්‍රියා එහෙම කල්පනා කරනකොට මේකට විසඳුමක් දෙනවා නම් බුදුහාමුදුරු විතරයි ඉන්නේ. සියල්ලම නියෝජනය කරන එක් දෙවියෙක් එනවා එදා කොහෙට දෙන්නේ? ජේතවනාරාමයට. ඒවන් මේස්තන් ඒකං සමයං භගවා සාවත්‍යං විහෙ ජේතවනාථපිණ්ඩිකස්සාරාමේ. රැට එන්නේ දෙවිවරු පින්නතුනි. මිනිස්සු නිදාගත්තාම තමයි බුදුහාමුදුරු වෙනම කාලයක් වෙන බුදුහාමුදුරු පැයයි විනාඩි 20යි දවසක හැතිබිලා තියෙන පින්නතුනි. බුදුහාමුදුරු අපු වගේ නිතරම නිදා ගන්න ගියා නම් ලෝකෙට බුදු කෙනෙක් පහළ වීමේ අර්ථය සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා බුදුවරු තරම් මානව හිතවාදී ශාස්ත්‍රවල ලෝකෙට පහළ වෙන්නේ නැහැ පින්නතුනි. ඒ නිසා මේ අමිලෝ දුර්ලභ දායාදේ පින්නතුනි ලැබිලා තියෙන බුද්ධ ශාසනයක් කියලා. අද අපිට සමාජයේ වගක් විභාගයක් නැති වුණාට මේකේ තියෙන ශ්‍රේෂ්ඨත්වය දන්නවනම් පින්නතුනි ලෝතර බුදුහාමුදුරුවෝගේ දෙපා මුලින් අයින් වෙන්නේ නැහැ. ඒ තරම් ශ්‍රේෂ්ඨ පරිවර්තනශීලී ස්වභාවයක් ඇති කරන ධර්මයක්. ඉරම් විහෙරම් බබුලුවාගෙන එනවා ඇහිල් එකක් පසක ඉන්නව වන්දනා කරලා අහනවා. ඊට පස්සේ කියනවා භාගතුන් වහන්සේට. බහූදේවා මනුස්සාච මංගලානි අකින්තය. ආකංකමානා සොත්තානං ගෘහි මංගල මුත්තම. භාගතුන් වහන්සේ දෙවියන් අතර මිනිසුන් අතර ලොකු කලබලයක් ඇති වෙලා තියෙනවා. මේ මංගල කාරණා කියනවා මොකක්ද කියලා මෙලොවත් පරලොවත් යහපත සලසන මංගල කාරණා මොනවාද කියලා දන්නේ නැති නිසා මේක මහා ආందోලනයක් වෙලා. ඒ නිසා අප කෙරෙහි අනුකම්පාවෙන් ගෘහි මංගල මුත්තම මේ මංගල කාරණා මොනවාද කියලා අනේ අපට අනුකම්පාවෙන් දේශනා කරන සේක්වා. ඔන්න පින්නතුන් අහගන්න මංගල කාරණා මොනවාද? ඔබ මේව අහලා තියෙනවා. ඒතර බල්ලෙක් කම්පට ගහලා ඒවා අයින් කරගන්න ජීවිතේ. ඒවා හිතලු පින්නතුන්. ඒ වගේම වෙන්නේ දෘෂ්ටිගත වෙනවා. සම්මාදිට්ඨි ශාසනය අහිමි වෙනවා. දෘෂ්ටිගත වෙලා ඉන්නේ මිනිස්සු පින්නතුන්. ඒ දෘෂ්ටි නිසා මිනිස්සුගේ මනස කිලුටු වෙනවා. සතෙක් කෑ ගහන එක ඒක ස්වභාවය. හුණෙක් කෑ ගහන්නේ මු කෑ ගන්නද මු කෑ ගහනවා පින්නතුන්. නේද? තවත් සත්ත්වයින් උනුත් කෑ ගහනවා. අලිත් කෑ ගහනවා. ඊට පස්සේ මුවොත් කෑ ගහනවා. හාවොත් කෑ ගහනවා. ඊට පස්සේ රහයියොත් කෑ ගහනවා. හැම කොටිත් කෑ ගහනවා. සිංහයොත් කෑ ගහනවා. ගොරෝන් මේ එක එක සත්ත්වින්ව කෑ ගහනවා. උන් කෑ ගහනවා. අපි ගන්නෙ පිළිද ඒ ඔක්කොම ගන්න නැහැ නේ. ඒ ඔක්කොම ගන්න ඕන අපි එහෙනම්. අපි ගන්න නැහැ ඔක්කොම. අපි ගන්නේ අර සමාජයෙන් ආපු හිතලු ටික. පරම්පරාවෙන් උරුම වෙච්ච අර දෘෂ්ටි අපි අරගෙන අපිත් එක්ක වැළඳ ගන්න හුණේක ඇඟට වැටුනොත් එimhe ටක් ගාලා කියලා ලිත බලනවා. පින්නතුනි. ඒවා හිතලු. ඒවා දෘෂ්ටි. ඒවා මනස්ගත. ඒ සියලු මනස්ගත වලින් දෘෂ්ටි වලින් හිතලු වලින් අයින් වෙලා සැබෑ මංගල කාරණා මොනවාද ජීවිතේ අර්ථවත් කරන කියන තැනින් ඔබ දරාගන්න මේ දහම් කරුණු ටික. ඒ නිසා බුදුහාමුදුරු ඉස්සලා මේ දෙවියට කියනවා සියලු මිනිසුන් වෙනුවෙන් මෙන්න මෙහෙම අසේවනාච බාලානං පණ්ඩිතානං සේවනා පූජාච පූජනීයානං ඒතං මංගල මුත්තම. ඉස්සල්ලාම කාරණාව මංගල කාරණාව මෙලොවත් යහපතත් වැඩ සැලසෙන ඉස්සල්ලාම කාරණාව තමයි පින්නතුනි අසේවනාච බාලානං. මොකක්ද ඒ කියන්නේ? අසත්පුරුෂ ආශ්‍රයෙන් අයින් වෙන්න. අසත්පුරුෂ ආශ්‍රයෙන් අයින් වුන් නැත්නම් ජීවිතේ කිසිම දෙයක් සාර්ථක වෙන්නේ නැහැ. ජීවිතේ පෞකාර ජීවිතයක් බවට පත් වෙන දියුණු හිතක් පරිහරණය කරන්න බැරි වුණ සියල්ලම කඩන් වැටෙනවා. අසත්පුරුෂ ආශ්‍රය නිසා හිරගවල් වැඩි වෙනවා. දූෂණ බීෂණ වංචා වැඩි වෙනවා. සියලුම දූෂිත ව්‍යාපාර වැඩි වෙනවා. ලෝක මංකොල්ල කෑ මිනි මරුම් ඒවා සියල්ලම වැඩි වෙන ලෝක අසත්පුරුෂ ගහණය නිසා. ඒ නිසා මේ ලෝකේ අතීතයේ කියලා තියෙන එක් පඬිවරයෙක් දාර්ශනිකයෙක් මිනිසා මේ හික්මිලා ඉන්නේ ධර්මයක් නීතියක් නිසා කියලා. ධර්මයක් නීතියත් අයින් කරොත් මිනිසා තිරිසනුන්ටත් වඩා අන්ත වෙනවා කියලා. ඒක සත්‍යයක් පින්නතුනි. ධර්මයේ නිසා দমনය වෙච්ච පිරිස අඩු 14ක් ඉන්නේ. ගොඩාක් අය වැරදි කරන්නේ නැති නීතියට බය. හෘද සාක්ෂියට බය නෙමෙයි.
නීති කියන එක ලෝකෙන් අයින් කරොත් එහෙම පින්නතුනි මිනිස්සුන්ගේ තිරසං ගති සමාජගත වෙන්න පටන් ගන්නවා. මොකද නීතියක් නැති නිසා ඒ නිසා මේ නීතියෙන් ලොකු සේවයක් එහෙම නැත්නම් ලොකු යහපතක් ලෝකෙට කරනවා. මොකද නීතිය කියන පද්ධතිය ලෝකෙන් අයින් වුණොත් මිනිසුන්ගේ තිරසං ගති සමාජගත වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ධර්මයේ නීතියයි කියන තැනින් තමයි මිනිහා හික්මිලා ඉන්නේ. ඒ නිසා අසත්පුරුෂ ආශ්‍රය ගහන වෙච්ච තැන ධර්මයේ ලෝකෙන් අයින් වෙනවා. ඒතර නීති පද්ධති තව තවත් තර කරන්ට වෙනවා. පෙරකේවල් තව තවත් නිර්මාණය කරන්නට. ඉතින් එහෙම ලෝකයක් කරා තමයි අපි පියමනෙමින් ඉන්නේ. ඒ නිසා අසත්පුරුෂ ආශ්‍රයෙන් ඉස්සෙල්ලාම අයින් වෙන්න කිව්වා. ඒක තමයි පළවෙනි මංගල කාරණාව. මොකක්ද අසත්පුරුෂ කියන්නේ? අසත්පුරුෂය හඳුනගන්න පින්නතුනේ එයා පිනට පැත්තට යොමු වෙන්නේ නැහැ. කුසල් දහම් සිද්ධ කරන්නේ නැහැ. ලෝතර බුදුන් වහන්සේ ධර්මයේ සංග්‍රහණය ඇසුරු කරගෙන මිනිස්කම ඇසුරු කරගෙන යහපත දියුණු කරගෙන දියුණු මිනිස් ජීවිතයක් පරිහරණය කරන්නේ නැහැ. එයා අකුසලයට යන්නේ පංච දුෂ්චරිතයටම යන්නේ ප්‍රාණඝාත, අදත්තාදාන, කාමී මිත්‍යාචාර, මුසාවාද, සුරාමේරය මේ වගේ ජීවිතයේ පුරෝගන පෞකාර හිතක් පරිහරණය කරන සත්පුරුෂ කෙනා. ඒකින් ඔබ අඳුනගන්නේ ආව. පණ්ඩිතානංච සේවනා සත්පුරුෂයන් ආශ්‍රය කරනවා. ඊළඟට සත්පුරුෂ කෙනා ඒකේ අනිත් පැත්ත කෙනා. එයා දියුණු හිතක් පරිහරණය කරනවා. මනුස්සකම තියෙනවා, ගුණය තියෙනවා, යහපත තියෙනවා. එයා තමයි සත්පුරුෂ කෙනා. එයාව ආශ්‍රය කරන්න. ඒකට ජීවිතය ආලෝකමත් වෙන එක මංගල කාරණා. පිළිතුරු ජීවිතය ආලෝකමත් කරගන්න. ලෝතර බුදුන් වහන්සේට පහනක් පූජා කරොත් මුළු සසරම ආලෝකමත් වෙන. ඒ තරම් අසීමිත ගුණ කදම්බයක් ලෝතර බුදුන්ගේ ගුණ සාගරයක් තියෙනවා. මලක් පූජා කරොත් සංසාරෙම මේ මල වගේම ආලෝකමත් වෙලා සූඳමත් වෙනවා. හඳුන් කුරු සූඳ වගේ දසාතේ සූඳ පැතිරලා විහිදිලා යනවා කියනකොට. ඛණ්ඩසුමන රහතන් වහන්සේ අතීතයේ බුදු කෙනෙක්ට මලක් පූජා කරලා ඒකෙන් කල්ප 80ක් දෙවියන් මිනිසුන් අතර විතරක් ඉපදිලා තියෙනවා. ඉතුරු වෙච්ච පිණින් ගෞතම බුද්ධ ශාසන නිවන් දකින්න පිණිස බුදු කෙනෙක්ට මලක් පූජා කළා. ඒ තරම් ආනුභාවයක් බුදු ගුණ වල තියෙන පිණිස. තිත්තන්තේ නිබ්බුතේ චාපේ සමේ චිත්තේ සමංපල. යමක් පූජා කරනකොට දුහාඳුනට මේ ජීවමාන වැඩ ඉන්නවා කියන සපති සිතුවිල්ල දරාගෙන පූජා කරන්න ඕනේ. එතකොට අයගේ ආනිසංස මහත්ඵල භාවයටපත් වෙනවා. ඒක නිසා මෙන්න මේ වගේ කරුණු සත්පුරුෂයා අතින්මයි සංනිවේදනය. සත්පුරුෂ ආශ්‍රය කරන්නේ පණ්ඩිතානන්ත සේවනා. පූජාච පූජනීයාන. ඊළඟ මංගල කාර්යය පිදියුත්තන් පුදන්නට ඕනේ. බුදුහාඳුරු ධර්මයේ සංඝරත්නය ඊළඟට අම්මා තාත්තා වැඩිහිටියෝ ගුරුවරු ඒ සියල්ලම පුදන්නට ඕනේ. නේද? ආනුසි මිනිස් සමාජයෙන් ගුණධම් කියන ඉක්මනට ඈත් වෙනවා. තුනේ අපි මේ ළඟදී ගිය අනුරාධපුරේ. ඉතින් ඒ වගේ යනකොට පින්නදනේ කෝච්චි වල ගමන් කරනකොට මිනිසුන්ගේ පිරිහිච්ච මනුස්සකම් සෑහෙන්න පේනවා පින්නතුනේ. කෝච්චියට නගින්න පොර කන එකනිකා පොර කනවා. ඒ කියන්නේ ඇයි මේ පොර කන්නේ ආත්මාර්ථකාමීත්වයෙන් හදවත් ඇහිලා. උඹට වාඩිලා යන්න ඕනේ මං වාඩිලා ගියා නැති. ඉතින් මේකට මේ පොර කන්නේ සියල්ලන්ම සමගියෙන් අපි නැගලා එකිනෙකා මාරුවෙන් මාරුට වාඩිලා යන් මේ වගේ සමගි සම්පන්න භාවයෙන් පරාර්ථකාමී සිතුවිලි තිබ්බනම් මේ සමාජය තවත් දියුණු නැතිවෙන්නේ. ඒ නිසා මේ වැඩිහිටියන් සලකනවා කියන සමහරලාට කෝච්චියල ස්වාමීන් වහන්සේටවත් සීට් එකක් හම්බෙන්නේ නැහැ පින්නතුනි. අර එක මහත්තයෙක්ව ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉස්සරහා හිටන් ගිහිල්ලා තිනවා පින්නතුනි කොළඹ ඉඳන් කුරුණෑගලත් පහු වෙනකන් ඒ සීට් එකක් නැති. ඒ මහත්තයා මට බහිනකොට කිව්වේ මෙහෙමයි කියලා ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ වගේ සත්‍යයක් සමාජයේ පුරාම විහිදිලා ගිහිල්ලා තියෙන පිණිස ඒ නිසා ලෝතර බුදුන් වහන්සේගේ ධර්මය තුළින් හදවත සූපත් කරන් දමනය කරන් මිනිස්කම් ඇති කරන් ජීවත් වෙන එක මේ කාලයට ගොඩාක් වටිනවා පින්නතුනි. මොකද මිනිස්කම් නැති කාලෙකයි මිනිස්කම් සමාජගත කරන්න ඕනේ. ඉතින් ඒකට ලෝතර බුදුන් වහන්සේගේ ධර්මයේ හැටියට අසත්පුරුෂ ශාස්ත්‍රයෙන් වෙන්ගලා සත්පුරුෂ ශාස්ත්‍රය තුළ විදියුත්තන් පුදමින් වැඩිහිටියන්ට සලකමින් මේ ජීවිතයේ ජීවන විදිහට පරිහරණය කරන්න. ඒක තමයි පළවෙනි මංගල කාරණා බුදුහාමුදුරු දේශනා කළේ අසේවනාච බාලානම් පණ්ඩිතානන්ත සේවනා පූජාච පූජනීයානම් ඒතං මංගල මුත්තම. ඊළඟට දේශනා කරනවා පතිරූප දේශ වාසෝච පුබ්බේච කත පුඤ්ඤතා අත්ත සම්මා පණිදිච ඒතං මංගල මුත්තම. ඊළඟට පතිරූප දේශ වාසෝච සුදුසු ප්‍රදේශයක වාසය කරන්න ඕනේ. දැන් මේ පින්නතුණින් සුදුසු ප්‍රදේශයක ධර්මය ඇහෙන ප්‍රදේශය තමයි සුදුසු ප්‍රදේශයේ පින්නතුණි. ධර්මය ඇහෙන ප්‍රදේශයක් යම් තැනක තියෙනවා ඒක තමයි සුදුසු ප්‍රදේශය. ඉතින් ඒ වගේ ප්‍රදේශයක උපදින්න ශක්තිය ලැබිලා තියෙනවා. ඒකත් මංගල කාරණාවක්. අපාය ගමන වළක්වන එක. කුසලයේ තුල සෙස දමනය කරන එක. ඊළඟට පුබ්බේච කත පුඤ්ඤතා පෙර කරන ලද පින් ඇති බව. කොහොමද ඒක හඳුනගන්නේ? ඒ තුර තමන්ගේ හදවතේ ශ්‍රද්ධාව, පින් කරන්න තියෙන කැමැත්ත, ඊළඟට ශාසනීය අභිවෘද්ධි වෙනින් දක්වන දායකත්වය
තමන් තුළ තියෙන යහපත ගුණය තමන්ගේ පෙර කුසල් තියෙන බව හඳුන ගන්න පුළුවන්. තමන් දන් දෙනවා, සිල් රකින්න, බණ භාවනා කරනවා. ඉතින් මේවා කරනවා නම් අභූර්යදායී දේවල් කරනවා නම් යහපත කරනවා නම් ගුණය තියෙනවා නම් ඒ පෙර පින් කරපු අය. ඒකෙන් තමයි පින හඳුන ගන්න තියෙන්නේ. අත්ත සම්මා පණිදිච තමාව මනාව හික්මවා ගන්න ඕනේ. ඉතින් අද ඒ සමාජයේ sannivedana වෙන්න පින්නතුනේ ගොඩාක්ම ධර්මයේ නෙමෙයි අධර්මයේ sannivedana වෙන්නේ. ඒ නිසා ගොඩාක් හිත් සග්ගාල යොමු වෙන්නේ අධර්මයේ පැත්තටමයි. ඒ නිසා තමාව දමනය කරගන්න ගොඩාක් අය මහන්සි වෙන්නේ. මේ ජීවිතයේ සීමා සහිත එකක් පින්නතුනේ. සීමා සහිත කාලෙකින් මේ ජීවිතය පස් හතර අවිසිරලා යන අතුරුදහන් වෙනවා මේ කය. ඔබ අතපය හතර දිගහැරලා බලන්න. අපි දැන් මේවට තණ්හාවෙන් පාට කර කර හිටියට තව අවුරුදු කිහිපයකින් මේක පස් වෙලා යනවා. එහෙම කල්පනා කරොත් ඔබට මනස පරිවර්තනශීලී වෙයි. එතකොට එහෙම කල්පනා කරොත් තමාට দমনය කරගන්න පුළුවන්. නැත්නම් দমনය කරගන්න යථාර්ථවාදී උත්තර দমনය කරගන්න පුළුවන්. ඒ නිසා අත්ත සම්මා පණිදිච තමාව මනාව দমনය කරගන්න ඕනේ. සමාජයේ මේ සීමා සහිත කාලේ සංසාර අසීමාන්තික එකක්. වසර වලින් තියා කල්ප වලින්වත් කාලය දක්වන්න බැරි සසරක් ඉස්සරහට අපට ඉපදෙන්න මැරෙන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ සීමා සහිත කාලේ අසීමාන්තික දුකකට පත් කරගන්නේ නැතුව මේ සීමා සහිත කාලේ අසීමාන්තික සසර සූපත් කරගන්න තමාවේ කුසලයේ තුලම দমনය කරගන්න පින්නතුනි. මේ sannivedana දහම ගන්න හදවතට අරගෙන දියුණු හිතක් පරිහරණය කරන්න පුළුවන් මනසක් හදාගෙන තමාව দমনය කරගන්න. sannivedana පැත්තට යන්න එපා. තොරතුරු sannivedana අධර්මයේ පැත්තටමයි. රේඩිය එකක් දැම්මත්, ටීවී එකක් දැම්මත්, පත්තරයක් බැලුවත්, පාරේ ගියත්, කඩේ ගියත්, බස් එකේ ගියත් ධර්මයක් sannivedana වෙන්නේ නැහැ පින්නතුනි. sannivedana අධර්මයමයි. ඒ නිසා යහපත දන්නේ නැත්නම්, යථාර්ථය දන්නේ නැත්නම් භෞතික ලෝකයේ විතරක් නම් දන්නේ අනිවාර්යයෙන් මේවා ගොදුරු බවට පත් වෙලා සම්පූර්ණ අසීමාන්තික සසරක දුක් විඳින්නට කාරණා සකස් කරගන්න. ඒ නිසා තමාව দমনය කරගන්න ඒක තමයි මංගල කාරණා අනිත් එක. ඊළඟට බාහු සත්‍යංච සිප්පංච විනයෝච සුසික්ඛිතෝ සුභාසිතාච යාවාචා ඒතං මංගල මුත්තම. බාහු සත්‍යංච බොහෝ ඇසූ පිරුතන් තියෙන්න ඕනේ. නේද? බෞද්ධ භාවයේ තියෙන්න ඕනේ. පොත්පත් කියවන්නට ඕනේ. කියවීමෙන් මිනිසා සම්පූර්ණ වෙයි කියලා අතීතයේ උගතෙන් කියලා තියෙන්නේ ජීවිතේ පරිවර්තනය කරන දේවල් හැංගිලා තියෙන නිසා පොත්පත් කියවීමෙන් අපට ජීවිතේ ගොඩාක් පරිවර්තනශීලී කර ගන්න පුළුවන්. බෞද්ධ වෙන්න පුළුවන්. බොහෝ ඇසූ පිරුතන් ඇති කර ගන්න පුළුවන්. යථාර්ථවාදී මනසක් ඇති කර ගන්න පුළුවන්. මේ භෞතිකත්වයට ඇලෙන්න එපා. මොකද භෞතිකත්වයට ඇලෙන්න එපා කියන්නේ මේ භෞතිකත්වයේ තුල තියෙන తాවකාලිකත්වයයි බුදුදහම දේශනා කරන්නේ. මොකද ඒ භෞතිකත්වයේ තුල තියෙන తాවකාලිකත්වය දැක්කොත් විතරයි මනස ගොඩාක් দমনය වෙලා පරිවර්තනශීලී වෙන්නේ. ඒ නිසා බොහෝ ඇසූ පිරුතුන් ඇති කරගන්න ධර්මයේ ඇසීමත්, දහම් පොත්පත් කියවීමත් අහුවෙන හැම එකක්ම කියවන්න ඕනේ. කියවලා යහපත විතරක්, ගුණය විතරක් අපිට කියවනකොට තේරෙනවා මේක යහපත් කියලා. නේද? ඒවා යහපත් දේවල් දැන් ගොඩාක් උදේ නැගිට ගමන් දිගා ගන්නවා පත්තරේ. එහෙම නැත්නම් ටීවී එකේ දා ගන්නවා අර පත්තර විස්තරේ. උදේ පාන්දර එහෙම නැත්නම් දා ගන්නවා ලග්නේ. දාගෙන ඊට පස්සේ උදේ පාන්දර ඉඳන්ම අරව කියවලා මොකද වෙන්නේ? ඒ වගේම බහුශ්‍රත වෙන්නේ නැහැ. ඒ සමාජයේ තියෙන ඕපදූප කිව්වා කියලා ඒ වගේම අපි බහුශ්‍රත වෙන්නේ නැහැ. බහුශ්‍රත වෙන්නෙම පින්නතුනේ මනසට යහපත් දෙයක් දරාගත්තොත් විතරමයි. ඒ නිසා ඒකෙන් බහුශ්‍රත වෙන්න ඕනේ. ඊළඟට බාහුසත්ත්වයේ සිප්පංච ශිල්පයක් දැනගන්නට ඕනේ. නේද? ශිල්පයක් දැනගන්නට ඕනේ. ඒක තමයි අපේ ජීවන වෘත්තිය වෙනුවෙන් පවතින්නේ. ඊපස්සේ විනයෝච සුසික්ඛිතෝ මනාව හික්මිලා ජීවත් වෙන්නට ඕනේ. මිනිස්කම රැකගෙන, ගුණේ යහපත රැකගෙන, ඇවොමත් එක්ක සමගිය බලය වේ, සම විට සැපත ඇති වේ, අසමගිය දුක වේ, එයින් හැම විට විපත් ඇති වේ. නේද? අපි පොඩි කාලේ අර කියලා දෙන වටු කුරුල්ල ටික වටු වැද්දගේ දැල දැම්ම සමගි වෙලා උස්සන් යනවා. ඊළඟ දවසේ වටු වැද්ද දැල දානවා, කුරුල්ල රණ්ඩු වෙනවා, වටු වැද්දගේ ගොදුරු බවට පත් වෙනවා. ඒ නිසා සමගිය තියෙන තැන මහා බලයක් උපදිනවා. ඉතින් ඒ වගේ කාරණා පොඩි කාලේ අපිට sannivedana කළේ අනාගත යහපත් සමාජයක් ගොඩනැගීම උදෙසාමයි. ඒ නිසා මේ දහමත් sannivedana වෙන්නේ යහපත් සමාජයක් උදෙසාමයි. ඒ නිසා තමාව හික්මවාගෙන වාසය කිරීම සමස්ත සමාජයේටම යහපතක්. ඒක මංගල කාරණාව. ඒක තමයි මංගල කාරණාව. ඒක තමයි යහපත. ඒක තමයි පවින් වැළකීම කුසල තුළ පිහිටීම. සුභාසිතාච යහවාච යහපත් වචන කතා කරන්න ඕන. නුරුස්සන වචන කතා කරන්න එපා. කේන්තියෙන් වචන භාවයට මුදා හැරීම නවත්ත ගන්න ඕනේ පින්නතුනි. මොකද මේ පිහියකින් යන්නට වැඩිය
කඩුවකින් කෙටුවට වැඩිය වචනෙන් හදවත කරන්න පුළුවන් හානිය වැඩි. හදවත පාරන්න පුළුවන් ස්වභාවය වැඩි. ඒක සමහර ජීවිත කාලෙම මේ හදවතට කතා කරපු මේ වචනේ සමහර ජීවිත කාලෙම ඒක රිද්ද තියෙනවා පිළිද. ඒ නිසා වචන පාවිච්චි කරනකොට කොහොම පරිස්සම් වෙන්න. කේන්තෙන් වචන මුදා හරින්න එපා. නපරෝ පරං නිකුබ්බේත නාති මඤ්ඤේත කත්ත චිනං කන්ති. ව්‍යාරෝචනා පටිගතන්න. කාතේත්ව රණ්ඩු කරන්න එපා. බොරුවෙන් මුලා කරන්න එපා. පොඩි දේවල් වලට ලොකු දේවල් වලට අඩදබර ඇති කරගන්න එපා. හැමෝමත් එක සමගියෙන් ඉන්න. අම්මා එක දරුවෙකින් අම්මගෙනේ ඒ දරුවට යම්තා කාදේ කරනවාද ඒ විදිහට ලෝකයක් එක්ක ඉන්නේ කියලා අනුශාසනා කළේ බුදුහාමුදුරු. පින්නතුනේ দমনය වෙන්නේ. යහපත් වචන මුදා හරින්න. යහපත් වචනයෙන් කරන්න පුළුවන් දේ වෙනින් දෙයකින් කරන්න බෑ. ඉතින් යහපත් වචනම කතා කරන්න පින්නතුනේ. මොකද අයහපත් වචන තුලින් මේ තමන්ගේ ජීවිතය අඳුර වෙනවා. ඒ නිසා යහපත් වචන කතා කරන්න. ඊළඟ කාරණාව තමයි මාතා පිතු උපට්ඨානං පුත්තධාරස් සංඝෝ අනාකුලාච කම්මන්තා ඒකම් මංගල මුත්තම. අම්මා තාත්තට සලකන්නෝ. අපි ඉස්සෙල්ලා කතා කළා ජීවමාන ජීවරුදුර අම්මා තාත්තා. නේද? ආපාදකා පෝෂකා විමස්සලෝකස දස්සීකාර. අතපය දැඩි කළ මේ ලෝකෙට ඉදිරිපත් කිරීම වෙනුවෙන් අවුරුදු 100ක් කරේතියන් සැලකුවත් කළගුණ සලකලා නිමා කරන්න බැරි දෙන්නෙක් තමයි අම්මා තාත්තා. ඒ නිසා පඬිතු දරුවා අම්මා තාත්තට වඳිනවා. නමස්කාර කරනවා. බේත් හේත් ගල්වනවා. නාවනවා. ඇඳුම් වස්ත්‍ර කපේනවා. ඒ සියලු වතාවක් කරනවා පිළිතුරු. දැන් සමහර අම්මලා තාත්තලා වෙන කිසිම ගුණයක් ධර්මයක් නැතුව දරුවෝ හදනවා. මේ සමහරවල්ලාට සලකන්නේ මේ ඒ වුණාට හැම තැනම යනවා රුවන්වැලිසෑයේ හැම තැනම යනවා වන්දනාවේ. නමුත් ගෙදර ඉන්න දෙමව්පියන්ට බලන්නේ නැහැ පිළිතුරු. කතා කරන දේවල් මොකක්වත් වෙන්නේ නැහැ. අසේවනාචය කරොත් මේ අසත්පුරුෂයෙක් ආශ්‍රය කරොත් මේවා කිසිවක් කෙරෙන්නේ නැහැ පිළිතුරු. සත්පුරුෂයෙක් ආශ්‍රය කරොත් විතරයි මේ ගුණධම් පද්ධතියම මාලාව තමයි ඇති කරගන්න පුළුවන්. ඒ නිසා අම්මා තාත්තට කරේතියන් අවුරුදු 100ක් සැලකුවත් කිරියොල ණය ගෙවන්න බෑ කියලා. ඒ තරම් කැපකිරීමක් කරන්නේ පින්නතුනි. පුංචි කාලේ දැන් අසීමිත දුකක් විඳින්නේ. මලමුත් රස කරනවා, කොච්චර රෑ නිදි මරනවා. මිස් එක්කත් මధుර එක්කත් වහන්න දෙන්නේ නැතුව අම්මලා මధుර කකා එළිය නිදා ගන්න දරුවට net එක දාලා දීලා. නේද? අම්මලා තාත්තලා කිරිපිටි බොන්නේ නැහැ දරුවට කිරිපිටි හදලා දෙනවා. ඊළඟට ඒ කාලේ පුදුම තරම් කැපකිරීම දුකක් යන්න ඒකයි බුදුහාමුදුරු කියන්නේ පින්නතුනි. ඒව කවදාවත් කළගුණ සලකලා නිමා කරන්න බෑ කියලා අම්මලා තාත්තලා. ඒක බලන් හිටියාම තේරෙනවා පින්නතුනි. අම්මලා තාත්තලා විඳින දුක ඒ නිසා දෙමව්පියන්ගේ හිත පිටන් නැතුව අපේ පින්වන්ත දරුවෝ ජීවත් වෙන්න ඕනේ. මොකද මේ අසීමිත කැපකිරීම ඒ හදවතේ තියෙන ඒ සෙනෙහස පින්නතුනි ඔබලාට තේරෙන්නේ අට මිදුළු දක්වා ගිහිල්ලා තියෙනවා. සුද්ධෝදන රත්තුමා සිද්ධාර්ථ කුමාරයාගේ දරා ගන්න බැරි වුණා. ඊට පස්සේ නන්ද කුමාරයෙක් අං ගියා. එයාටත් දරා ගන්න බැරි වුණා. ඊට පස්සේ රාහුල කුමාරයෙක් එක්ක අං ගියා. ඒක කොහොමද දරා ගන්න බැරි වුණා. හදකම දෙන්න කෙනෙක් නැති වුණා. ඒ වෙලාවේ භාගතුන් වහන්සේට කිව්වා භාගතුන් වහන්සේ මේ දරු සෙනෙහස සම සිඳලා මස් සිඳලා නහර සිඳලා ඇට සිඳලා ඇට මිදුළු දක්වා ගියපු දෙයක්. දරු සෙනෙහස කියන්නේ ඒ නිසා අම්මා තාත්තගෙන් අවසරයක් නැතුව දරුවෝ පැවිදි කරන්න එපා කියලා ශාසන නීතියක් පනවන්නක බුදුහාමුදුරුවෝ පිළිගත්ත පිළිතුරු. අදටත් මේ නීතිය සමාජයේ ශාසනීය ක්‍රියාත්මකයි. දෙමාපියන්ගේ අවසර නැතුව පැවිදි කරන්නේ නැහැ කිසිවෙක්. ඉතින් ඒ තරම් සෙනෙහසක් අම්මා තාත්තගේ හදවතේ තියෙන නිසා නොවිද සමහර දරුවෝ අම්මා තාත්තට උදව් කරන්නේ උයන්න පිහන්න උදව් කරන්නේ ගේදොර වැඩ කරලා උදව් කරන්නේ සමහර දරුවෝ අපි දන්නවා අම්මා තාත්තට සැරෙන් කතා කරන රුස්සනෝ. ඉතින් කේන්තියන් අම්මා තාත්තට කතා කරන එක පින්නතුනි ගෙවා ගන්න බැරි බවක්. මොකද මේ කලාව කැපකිරීම මේ ජීවිත මේ තරම් ගොඩ නැගී උස්මහත් කලේ ඒ දහඩී කඳුලමයි ඒ සෙනෙහසමයි පින්නතුනි. මලමුත් රස කරලා ඉතින් යම් දවසක අම්මා තාත්තත් මල මුත්‍ර පුරට වැටෙනවා පින්නතුනි. මොකද වයසට ගියාම නැවත පොඩි අය බවට පත් වෙනවා. එතකොට අපි මේ මල මුත්‍ර රස කරලා අපි කටයුතු කරන්න ඕනේ පින්නතුනි. ඒකයි සත්පුරුෂකම. ඒකයි සත්පුරුෂයෙක් ආශ්‍රය කිරීම තියෙන වටිනාකම. අසත්පුරුෂෝ ආශ්‍රය කරොත් අසේවනාද බාරාණගුණෝ මේවා කිසිවක් කරන්න බෑ. සත්පුරුෂයාට සියල්ල දරාගෙන හැම දෙයක්ම කරන්න පුළුවන්. ඒකයි සත්පුරුෂයෙක් ආශ්‍රය කරන එක මුලින්ම බුදුහාමුදුරු දාලා තියෙන අසත්පුරුෂයන් අයින් වෙන්න කියලා ඉස්සෙල්ලාම මංගල සූත්‍රයේ පෙන්වන්නේ ඒක. මේවා මන්ත්‍ර නෙමෙයි. මේක ප්‍රායෝගික ජීවන දර්ශනයක් බුදුදහම. ඒ නිසා මන්ත්‍ර කරගන්න එපා බුදුදහම. මේවා ප්‍රායෝගිකත්වයට ගන්නකම් කවදාවත් බුදුදහමක් ස්පර්ශ කරන්න බෑ. බෞද්ධ කියන නම විතරක් දරාගෙන ඔහේ හිස්සූලු වත දුවන දෘෂ්ටිගතකව ටිකක් විතරක් වෙන්න පුළුවන් පිළිගන්න. ඒ නිසා මන්ත්‍ර නෙමෙයි මේවා ප්‍රායෝගික ජීවන දර්ශනයක් තියෙනවා. ඒ නිසා අම්මා තාත්තට කරේතියන් සලකන්න. හිතේ දෙන වචන නොකියමින්. ඉතින් ඒ විදිහට අම්මා තාත්තට සලකන මාතාවිත උපට්ඨාන ඊළඟට පුත්ත දාරක් සංඝෝ තමන්ගේ අඹුවට තමන්ගේ දරුවන්ට සලකන්න ඕන. ඒකත් මංගල කාරණාවක්. මොකද යුතුයකම් වගකීම් කියන ඒවා පින්නතුනි සමාජයේ පැවතුම් නැත්නම් සමාජයේ සමතුලිතතාවය බිඳලා යනවා. ඉතින් අද ගොඩාක් ඒවා නැති වෙලා තියෙන්නේ. ඉතින් ඒ සමතුලිතතාවය නැති වෙලා තියෙන සමාජය තුළ ඒ
අර හරවත් සාර පද්ධතියක් නැහැ. මොකද අසත්පුරුෂයෝ බහුල වුණාට පස්සේ සංනිවේදනයේ අධර්මයේ අවිනය බලවත් වෙලා තියෙන්නේ. අධර්ම රාගය බලවත් වෙලා තියෙන්නේ. එතකොට ඒවා සංනිවේදනය වෙනකොට අර කිසිවක් යහපත් දේවල් සමාජයේ වෙන්නේ නැහැ පිළිතුර. ඒ වගේ දුර්දාන්ත පාලකයෝ රටට බිහි වෙලා තියෙනවා. පාලකයෝ ඉන්න බුද්ධිමත් මිනිස්සු ඉන්න රටක දුර්දාන්ත පාලකයෝ පහළ වෙන්නේ නැහැ. ඒ නිසා නූගත් මිනිස්සු වෙනුවෙන් දුර්දාන්ත පාලකයෝ ඒ මිනිසුන් හිතුව විදිහට නටනවා. අද මහා විනාශයක් කරා ගිහිල්ලා තින්නේ ඒක අසත්පුරුෂෝ බහුලයි. බෞද්ධ රටක් වුණාට නැත්නම් පින්නතුනි බෞද්ධයෝ. බුදුදහම නම් තාම තියෙන තාම නිවන් දකින්න පුළුවන් මාවත තියෙන. ඉතින් මේ මාවතේ ගිහිල්ලා නිවන් දැකපු උත්තරමියොත් ඉන්නවා අපේ රටේ. ඉතින් ඒක නිසා වරද තියෙන්නේ බාහිර නෙමේ. වරද තියෙන්නේ නිතරම සමාජයේ වරදමයි දකින්න ඕනේ. මොකද අපේ හදන්න නැතුව බුදුදහම තියෙන්නේ ලෝකයක් හදන්න නෙමේ. තමාට හැදෙන්නයි. අපිට ලෝකයක් හදන්න බෑ. අපිට අපි විතරයි හදා ගන්න පුළුවන්. ඒ නිසා ඒ සියල්ලක්ම අසමතුලිත භාවයට පත් වෙන සමාජයේ ඒ අමුදොරුවන් පෝෂණය කිරීමේ සියල්ල සැලකීම නේද? සමහරු කාලෙකදී දාලා යන. ඉතින් පුංචි අය ආදරේ යාළුවලා බඳින බැඳලි කරලා පින්නදෙන ළමයි හදන ඊට පස්සේ දාලා යන අනාථ වෙන කර කියාගෙන දෙයක් නැති වෙන අසරණ වෙන. ඉතින් මේ වගේ ගොඩාක් දේවල් පින්නතුනේ ඒ අපේ සංනිවේදන සමාජයෙන් තොරතුරු එක එක නැහිලා කියන දුක් ගැනවිල කියන්නේ මොකක්ද කරන්නේ සසර හැටි සසර ඉන්නකම් ওই දුක් ගැනවිල්ලමයි තියෙන්නේ. හැඬීම් වැළපීම්මයි තියෙන්නේ. දුක්සෝ සුසුම්මයි තියෙන්නේ. වෙනින් එකක් මේ සසර ගමනේ ඇත්තේ නැහැ. ඒ නිසා මේ ජීවිතය කියන්නේ කඳුලක්ම විතරයි. දුකක්ම විතරයි. දුක් විඳලා අන්තිමට මැරිලා යනවා. ගහපු පදේකුත් නැහැ, පෙරේ පළුවකුත් නැහැ මේ ජීවිතවල. අන්තිමට වෙන්නේ මේකයි තියෙන්නේ. ඒ නිසා මේ සංනේදන ධර්මයෙන් ඔබේ ජීවිතය සූපත් කරන දියුණු හිතක් පරිහරණය කරන මිනිස්කම දියුණු කරගන්න යහපතින් හිත දමනය කරලා තියාගන්න තියෙනවා. ඊළඟ බුද්ධදාර සංඝෝ අනාකුලාච කම්මන්තා. මේක නිර්වෘල් කර්මාන්තයක් කරන දැහැමි එකක් ජීවත් වෙන්න කරන්න ඕනේ නේද? මද්ද්‍රව්‍ය විකුණලා ජීවත් වෙනවා. දරුවන්ට කන්න දෙන හොරකම් කරන් එලා කන්න දෙනවා නේද? නේද? දැන් අපි අපේ රටේ තියෙන්නේම ගොඩාක්ම තියෙන්නේ හොරකම පින්නතුනි. කොට කියන්න මේ විවේචනයක් නෙමෙයි. ජනාධිපතිගෙන් ග්‍රාම සේවක වෙනකම්ම තියෙන හොරකම පින්නතුනි. ඉතින් අපි ඒවා කිසිවක් පරිවර්තනශීලී කරගන්න නැතුව කොච්චර පාලකයෝ මාරු කරත් හදන්න බෑ. නේද? මිනිහෙක්ට සේවයක් කරගන්න ගියාට පස්සේ රාජ්‍ය ආයතනයකට ඒවට දෙන්න ඕනේ අල්ලස්. එහෙම නැත්නම් රක්තියාදු කරනවා මිනිස්සුන්. ඒ කියන්නේ ඒ වගේන්වත් මිනිස්සුන්ට කිසිම සහනයක් නැහැ පින්නතුනි. ඉතින් ඒ වගේ අනාකුලාච කම්මන්තා වෙන්නේ නැහැ එතකොට. Taman ධාර්මිකව කරන්න ඕනේ. ධාර්මික ශ්‍රමයක් දීලා ධාර්මික නේද? දැන් අපේ රටවල නැති වුණාට අපේ හර්ෂණ මහත්මයා දන්නේ පිටරට රස්සාවලට ගියාට පස්සේ මේ මිනිස්සු අරගෙන ඒවරන් අවශ්‍ය ප්‍රමාණය වැටුපක් ඒ අය දෙනවා. ඉතින් ඒක නිසා තමයි ගොඩාක් අපේ රටෙන් පිටරට කරා ශ්‍රමය දෙන්න ඇදෙන්නේ පින්නතුනි. ඒක සාධාරණීකරණය කරලා එයාලා සලකන නිසා. ඉතින් අපේ රටවල කොච්චර බෞද්ධ වුණත් අපේ රටවල මිනිස්සුන්ට කිසිම සහනයක් නැහැ. පොරුන්ගෙන් ගහන වෙච්ච රාජ්‍ය පාලනයක් එදා ඉඳන් අද දක්වා තියෙන නිසා. ඒ නිසා අනාකුලාච කම්මන්ත වෙන්නේ නැහැ ඒක. අනාකුලාච කම්මන්තා වෙන්නේ එහෙම කරලා ධාර්මික ඇතුළේ කඩා වඩාගෙන හොරකම් මරකම් කරන්න නැතුව ජීවත් වෙන. හොරකම් කළා දරුවන්ට ඒ මිනිස්සු කන්න දුන්නාට පස්සේ ඒවා yaadෙන්නේ නැහැ කියලා. ඉතින් එහෙම නිසා ඒකෙන් වැළකීලා ඉන්න එක මංගල කාරණාවක්. අනාකුලාච කම්මන්ත ඒක මංගල කාරණාවක්. ඊළඟට දානංච ධම්මචර්යාච ඥාතකාලංච සංඝෝ අනවජ්ජානි කම්මානි ඒතම් මංගල මුතුන් දන් දීම. දානංච ධම්මචර්යාච ධර්මයේ හැසිරීම. අනාකුලාච කම්මන්තා නිර්වෘල් කර්මාන්ත කිරීම. ඒතම් මංගල මුත ඒකත් මංගල දන් දෙන්න ඕනේ. කොහොමද දන් දෙන්නේ? පාරණුර හිඟනු අයට දෙන්න පුළුවන්. නේද? කාටද අඳින්න ඇඳුම් දෙන්න පුළුවන්. නේද? ඊට පස්සේ පොත්පත් දෙන්න පුළුවන්. කාටද යහපතක් කියලා දෙන්න පුළුවන්. ওই දේ කරන්න එපා. ඕක අයහපත්. මේ දේ කරන්න යහපත. ධර්ම දාණය දෙන්න පුළුවන්. ජීවිතයක් බේර ගන්න පුළුවන්. ඊළඟට අපේ දාණය. දාන තියෙනවනේ පින්නතුනේ දහම් පොත්පත් පූජා කරන්න පුළුවන්. නේද? සංසාරේ පින්ම කරගන්න පින්නතුනේ. මොකද මේ ජීවිතේ తాවකාලික නිසා ඉස්සරහට අසීමාන්ත කාලයක් තියෙන පහු කරත් නිවන් දකින්නක. ඒකට පිනමයි ඕනේ. ඉතින් පිනෙන් පොහොසත් වෙන්නට ඕනේ. ඉතින් මේ අම්මගේ 7 දවසේ දාණය අලලා මම හිතන ඉස්සල්ලාමත් මෙහෙට දහම් දේශනාවට ආවේ ඒ ගන්න. ඉතින් එදා සීට් පූජා කළ අපේ හර්ෂණ මහත්මයා වහලේ සංඝාවාසය. ඉතින් ඒවා දාණය පින්නතුනේ. ඒ තුල තියෙන පුබ්බේචගත පුඤ්ඤතා පෙර කරපු පින් ඇති බව තිබිලට කරා නෙමෙයි පින්නතුනි. සදහැසිතමයි මව්වත් කමේ සෙනෙහස කැටි කරලා ඒ පින්කම කළේ. ඉතින් ඒ කාලේ ලක්ෂ 2ක් විතර වේදන් කළේ මම හිතන අද ලක්ෂ 12කටවත් කරගන්න බෑ. ඉතින් ඒව මහා පින්කම්. මොකද ඒව තුල ධර්මයයි sannivedana වෙන්නේ පින්නතුනි. මිනිසුන්ගේ යහපතයි කියලා දෙන ගුණයයි වඩන්නේ. ඉතින් ඒ නිසා මේ පින්නතුන්ට සංසාරේම හේවණක් පින්නතුනි.
රාග දේශ මොහෙන් නොතෙමී ඉන්න පුළුවන් මහා හේවණක් ඔබ සලසා ගත්තේ. ඉතින් ඒ වගේම ඔබ මේ සසරින් මිදෙන තැනටම පින්වන්ත ජීවල තාත්තල ඔක්කොම ප්‍රාර්ථනා කරගන්න ඕනේ. කාශ්‍යප මහත්මයා ඒ මහත්මියත් පෙර කළපු පින් ඇති අය පින්නතුනි. දෙදෙනාටම එක හා සමාන හිතක් තියෙනවා. ඉතින් ඒක නිසා එහෙම තමයි පින්කම් කරන්න පුළුවන්. ඒ තාත්තත් කට්ටිය කතා බහ කළේව කළේ. ඊළඟට දැන් අවුරුද්දේ දානේ. ඉතින් බොහොම අර්ථවත් දෙයක් ගන්න කල්පනා කළා. ඉතින් එතනින් නැවතින් නැතුව ඒ සීත් පූජා කළා. එතනින් නවතින් නැතුව දැන් ඒ ඉන්න සංඝාවාසයේ කුටියක් හදන්න එතුමා බාරගත්ත පහුගිය දවසේ ගිහිල්ලා. ඉතින් ඒ සදහසිතමයි මහා ලොකුවට තියෙනවට කරනවා නෙමෙයි පින්නතුනේ සදහසිතමයි පෙර කරන ලද පින් ඇති බවමයි දියුණු හිතක් පරිහරණය කරන නිසාමයි පින්නතුනේ. ඉතින් ඒ පෙර කරන ලද පින් ඇති බව තව තවත් පිනටම යොමු කර ගන්න ඕනේ. ඉතින් ඒ වගේම පින්නතුනේ තමන්ගේ සංසාරේ සූපත් වෙන එකෙන්මයි. මොකද තුන් වේල කාලේ ඉන්නේ දීපු නිසා. එහෙනම් අදින්න පණ ලැබෙන අපිට නෑ නෑ කියලා දැන් මේ කාලේ කතා කරනවා පින්නතුනේ සමහරු කන්න නැතුව පින්නතුනේ. නේද සමහරු කතා කරන ආදිනේ උදේට බිස්කට් එකක් කාලා තේ එකක් කිව්ව බීවේ. නේද ඊට පස්සේ දවල්ට සම්පෝස එකක් කිව්ව කෑගෙන රැයට වතුර ටිකක් බීලා නිදා ගන්නවා කිව්වා. සමහරු කතා කරන ආදිනේ හාල් 500ක් අරන් ගිහලා ඉතින් උයාගෙන කන මොනවාද කරන්නේ කියලා දරුවෝ බඩගින්නගෙන ඉස්කෝලේ යන්නේ. ඉතින් මොකද කරන්න පින්නතුනේ? තමන් දැන් මේ දුර්භීක්ෂ කාලේ දෙන දානි ආනිසංශ වැඩි පින්නතුනේ. දැන් මේක දුර්භීක්ෂ කාලයක් නේ හැමදේම දුර්ලභයින් හොයාගෙන ගණන් වැඩි. ඉතින් මේ කාලේ දෙන දානි ආනිසංශ මහත්ඵල. ඒකවල දුර්භීක්ෂ යුගයක් ආවොත් එහෙම තමන් කවදාවත් බඩගින්න ඉන්නේ නැහැ. අපි කාට කොච්චර කොහොම කරත් හරියට තියෙනවා මෙයාට තියෙනවා හරියට තියෙනවා වාහන මෙයාට කෝටි ගානක වාහන තියෙනවා කියලා අපි කොච්චර හිතුවත් වැඩක් නැහැ. මහා මාලිගා දැකලා හීල්ලුවට වැඩක් නැහැ. අපි ජීවිත ප්‍රමාණයටමයි ලැබිලා තියෙන්නේ. ඒ නිසා ඒකට සතුටු වෙනවා මිසක් අපි වෙනින් දෙයක් කළ වැඩක් නැහැ. ඒ නිසා මේ ජීවිත සංසාරේ සූපත් වෙන දානෙම කරගන්න බෑ. තිරසන් සතෙට දෙන දානි ආනිසංස ආත්ම 100 ආවුෂේ වර්ණේ සැපේ බලේ නුවණ ලැබෙනවා. විතරාගයේ ශාසනයේ මහත්ඵල වෙන්න පිළිද මේක බුද්ධ ශාසනයින්ද කියාගන්න කතාවක් නෙමෙයි. මේ ශාසනයට දුන්නා මහත්ඵල වෙනවා කියලා සිල් ගුණ පුරණ අයට දුන්නා ආනිසංස වැඩි පින්නතුනේ. එතනම විතරාගය වුණාට පස්සේ කවදාවත් රාගයක් උපදින්නේ නැති සිතකට කවදාවත් තරහ යන්නේ නැති හිතකට සාමාන්‍ය ලෝකයට මේ බුද්ධ ශාසනය රහත් කියන දේ හිතා ගන්න බෑ. මොකද ඒවා ෆලෝ කරන්න ඒ පැත්ත හොයන්නේ නැති හින්දා මේ විතරාගී බව අරහත් බව මේ ඒවා කියන ඒ වගේ තියෙන ශ්‍රේෂ්ඨත්ව විශිෂ්ටත්වය හදවතේ තැම්පත් වෙලා නැති හින්දා ඒකේ ආශ්චර්යය තේරෙන්නේ නැහැ. ගොඩක් බොහෝ දෙනා ඒක නිසා ඒ විතරාගී බවට දෙන්නා වූ දානේ ප්‍රමාණ අතික්‍රාන්තයි. ඒ විදිහට දානේ එක එක්කිනාට විග්‍රහ කරලා බෙදලා දක්වලා තියෙන. ඉතින් ඒවා විස්තර කරන්න කාලෙ නෙමෙයි. ඉතින් දානය කරගන්න කන බස්පතෙන් මිටක් දෙන්න බිස්කට් එකෙන් ටිකක් දෙන්න කොහොම දෙන්න පුළුවන්. ඉතින් ඒ විදිහට දානය කරගන්න. ධම්මචර්යාච මේ අහන ධර්මයේ චර්යාච හැසිරෙන්නට ඕන. හැසිරෙනවා කියන්නේ හදවතයි වෙනස් කරගන්න ඕන. එතකොට සියල්ලම පරිවර්තනශීලී වෙනවා. ධම්මචර්යාච ඥාතකානංච සංඝහෝ ඥාතීන්ටත් දුක සැප හොයා බලන්න ඕනේ. පුළුවන් විදිහට උපකාර කරන්න ඕනේ. ඉතින් එහෙම කරන්න ඕනේ. නේද? එහෙම කරන්න ඕනේ. ඉතින් ඒ ඥාතීන් අතර සමගිය හැමදාම තියාගන්න ඕනේ. එහෙම තියාගෙන බොහොම සුහදත්වයෙන් ඉතින් අපිට එහෙම පේනවා බොහොම සුහදත්වයෙන් සමගිය කටයුතු කරන පින්නතුන් හැටියට නිරවුල් කර්මාන්ත කරන්නට ඕනේ. ඒක තමයි ඊළඟ මංගල කාරණාව. ආරති විරති පාපා මජ්ජපානාජ සංයම අප්පමාදෝති ධම්මේසු වේතම් මංගල මුත්තම. ආරති විරති පාපා පවේ ආදීනව දැකලා විරති වලකිනවා. ඇයි ආදීනව පෙන්නලානේ තියෙන්නේ? මේ ප්‍රාණඝාත කළොත්, අදත්තා දාන කළොත්, කාමී මිත්‍යාර කර මුසාවාද සුරාමේරය කළොත්, නැවත කළොත්, බහුල වශයෙන් කළොත් කෙලින්ම නිරේ යන්නේ. මේ පෘථුවේ යොදුන් 240000ක් ගැඹුරුයි. නිරේ තියෙන පිළිතුර මේ පෘථුවේ ගර්භයේ තියෙන්නේ. මේ පෘථුවේ ඇතුළේ තමයි නිරේ කියන එක තියෙන්නේ. එතකොට ඉපදි මැරිච්ච ගමම්ම පින්නතන විඥාන කියන එක යනවා හිතන්නකො මේ විඥාන කියන ශක්තිය කොච්චර ප්‍රබලයිද කියලා. අකුසලයෙන් බර වෙච්ච ගමන් යනවා පල්ලෙහාට. ඇයි බර වැඩිනේ? සැහැල්ලු වෙච්ච ගමන් යන්නේ උඩහට. දිව්‍යතර වලට යන්නේ. සැහැල්ලු වෙච්ච ගමන් එහෙනම් සැහැල්ලු භාවයට පත් කර ගන්න ඕනේ. ඒ නිසා පවෙන් වැළකීන්නට ඕනේ. මජ්ජපානාච සංයමෝ. මද්ද්‍රව්‍ය පානෙන් වැළකෙන්න ඕනේ. ඒක වෙන්නේ කොහොමද? මේ ඔක්කොම වෙන්නේ අසත්පුරුෂ ආශ්‍රයෙන් වැළකුණොත් විතර. ඒක ඉස්සෙල්ලාම අසේවනාච බාලාණන් කියලා දක්වලා තියෙනවා. අද සම්පූර්ණයෙන්ම ඉන්නේ අපේ සමස්ත සමාජයේම ඉන්නේ සම්පූර්ණයෙන්ම මද්ද්‍රව්‍ය වලින් ජීවත් වෙන සමාජයක් අපේ සිංහල බෞද්ධ සමාජය. ඉතින් මේ ඒකෙන් වැළකීලා හිටියොත් තමයි ජීවිතේ සම්පූර්ණ වෙන්නේ. මොකද තමා නිවැරදි වෙන්න තමන් දැනගන්න ඕනේ. ඒක කියන්න පුළුවන් ධර්ම sannivedana කරන එක විතරයි.
ඉතින් ඒ ජීවිත ඒ තත්ත්වයටපත් වෙලා තියෙන මත්ද්‍රව්‍ය වලින් ජීවත් වෙන තත්ත්වයටපත් වෙලා තියෙන පින්නතුනේ අසත්පුරු ශාස්ත්‍රය නිසා. දැන් මනස විකෘති කරන මත්ද්‍රව්‍ය ඇවිල්ලා තියෙනවා. පොඩි ළමයෙක්වත් පාරේ බහලා යන්න බැරි තත්ත්වයක් වර්තමාන රටේ උදා වෙලා දෙනවා. කොහොමද නීතියම අයින් කරොත් පින්නතුනේ. දැන් පහුගිය දවසත් අර මුස්ලිම් චූටි පොඩි දෝණි කෙනෙක් මරලා තිබ්බා මඩේ ඔබලා. ඔබත් දැනගන්න නැති. මොකද්ද මේ මත්ද්‍රව්‍ය නිසා? මනස විකෘති කරන මත්ද්‍රව්‍ය. නේද? ඉතින් ඒව නිසා මොකද වෙන්නේ අසත්පුරු ශාස්ත්‍ර නිසා ඒ පැත්තට වෙන වෙලා විනාශ වෙලා යනවා කියන්නේ. සමස්ත සමාජයේ මිනිස්කම් මහා ලැජ්ජාවකටපත් වෙනවා. සමස්ත මිනිස්යාරම ලැජ්ජාවක් බවටපත් වෙන දේවල් වෙන්නේ මහ පොළ උහුලන්නේ නැති දේවල් වෙන්නේ. ඉතින් ඒ සියල්ලටම අසත්පුරු ශාස්ත්‍ර නිසා ඒකට මත්ද්‍රව්‍යයට යොමු වෙලා ඒ නිසා මත්යෙන් වෙන් වෙලා වාසය කිරීම ඒක මංගල කාරණාවක්. අප්‍රමාදෝච ධම්මේසු අසු ධර්මයේ අප්‍රමාද වෙන්නලු. මොකද මේ ජීවිතේ මායя කොයි වෙලේ අරඤ්ඤයිද දන්නේ නැහැ. මේක ඇඳුම් කට්ටලයක් විතරයි පින්නගෙන. කාගේද? සිතේ ඇඳුම් කට්ටලයක් අය කියන්නේ. මේ කය මගේ නෙමෙයි. මේක පොළොවට පස් වෙන බලන් ඉන්න එකක්. මේක විඥානයේ ඇඳුම් කට්ටලය. විඥානයේ ඇඳුම ගැලුවට පස්සේ මේකට නමක් ගමක් අයින් නැති වෙනව මල කඳක් කියලා ඒකට කියන්නේ. ගෙනාවද කියලා දැන් මැරුණට පස්සේ අහන්නේ මිනිය ගෙනාවද කියලා. එයාගේ නම කියලා අහන්නේ අරයා ගෙනාවද කියලා. මොකද මැරුණට පස්සේ නම අතුරුදහන් වෙනවා. මොකද මේක සිතේ ඇඳුම් කට්ටලේ. මේක සිත ගලවලා දාන යම් දවසක. එයා කොයි වෙලේ ගලවයිද දන්නේ නැහැ. ඒ නිසා සූදානම්ෙන් ඉන්න ඕනේ සිත යහපත්ව තියාගෙන අප්‍රමාදෝච ධම්මේසු මේ කියනවා දහම් කරුණු තුල දමණය වෙලා කටයුතු කරන්න ඕනේ. ඔබට යහපත් සුවපත් සංසාරයක් ජීවිතයක් තියෙන තනි තනියෙන් යන්නේ. ඒ නිසා తాවකාලිකත්වය තුල භෞතිකවාදී වෙන්නේ නැතුව తాවකාලිකත්වය తాවකාලික ලෙස අවබෝධ කරගන්න. අප්‍රමාදෝච ධම්මේසු ඒකත් මංගල කාරණාව. ඊළඟට ගාරවෝච නිවාතෝච සන්තුෂ්ඨීච කතඤ්ඤුතා කාලේන ධම්ම ශ්‍රවණං හේතං මංගල මුත්තමං. ඊළඟ පින්නතුනේ ගාරවෝච ගරු කරුවොත් ගරු කරන්න ඕන. බස් එකේ සීට් එකක් දෙන දෙපාරක් හිටන්න එපා වයස වැඩි හිටියේ නැත්නම්. ඒව මහා ශ්‍රේෂ්ඨ ගුණධර්ම පින්නතුනේ. මහා ගුණධර්ම. ඒව මිනිස්කම්. නේද? ගරු කරුවොත් ගරු කරන්න. නේ දරහාඳුරු දුසිල්වන්තයි මේ හාඳුරු මෙහෙමයි කියලා ඉන්න එපා. අපට යම්කිසි කෙනෙක් දැකලා සමස්ත සම්බුද්ධ ශාසනයම සිහිපත් කරගන්න පුළුවන්. නේද? ගරු කරුවොත් ගරු කරන්න. ඊළඟට ගාරෝච නිවාතෝච නිවුණු බව, යටහත් පහත් බව, මෘදු මොළොක් බව, නේද? නිහතමානී බව තියෙන්න ඕනේ නේද? දැන් ගොඩාක්ම ධර්මයක් පරිහරණය කරන්නේ නැති නිසා ගොඩාක් අයගේ සිත් මේ පුහු අහංකාරයෙන් හා හිස් මානෙන් වැඩිලා තියෙනවා. ඒක මහා ලාමක මානයේ තරම් හිතට පීඩා කරන අකුසලයක් තවත් ඇත්තේ නැහැ පින්නතුනේ. ඒ නිසා නිහතමානී අනතිමානී කියන ගුණය ඇති කරගන්න කියන කරුවොත් ගරු කරන්න, නිහතමානී වෙන්න, සන්තුට්ඨීච ලද දෙයින් සතුටු වෙන්න කියලා. මොකද දීපු හැටේ සංසාරේ දීපු හැටේ ලැබිලා තියෙන්නේ ඒ විදිහට සතුටු වෙන්න කියනවා. ඊළඟට කතඤ්ඤුතා කළගුණ දත් බව තියෙන්න ඕනේ. කළගුණ සැලකීම තියෙන්න ඕනේ. දැන් උපකාරයක් කළාද ප්‍රතිඋපකාර කිරීම තියෙන්න ඕනේ. ඒක මතක තියෙන්න ඕනේ. කළගුණ නොදත්තන්සේ ජීවත් වීම ඒක සම්පූර්ණ අසත්පුරුෂකම. සම්පූර්ණ අසත්පුරුෂකම කළගුණ දත් බව කතඤ්ඤුතා. නේද? ගාරවෝච නිවාතෝ සන්තුෂ්ඨීච කතඤ්ඤුතා කාලේන ධම්ම ශ්‍රවණං සුදුසු කාලයේ ධර්මය අහන්න ඕනේ. මේ තමයි ධර්මය අහන්න සුදුසු කාලය, බුද්ධ ශාසනය පවතින කාලය, ධර්මයේ sannivedana කාලය, ධර්මය අහන්න ඒකත් මංගල කාරණාවක්. ඊළඟට කන්තිච සෝව චස්සත සමනානංච දස්සන කාලේන ධම්ම සාකච්ඡා ඒතං මංගල මුත්තම. කන්තිච සෝව චස්සත කන්ති කියන්නේ ඉවසීම. ඉවසීමත් ඒ වගේම කීකරු බවක්. ඉවසීම කියන එක ඉවසන්න බැරි තරහින් හින්දා. ඉවසීම කියන එක ගොඩාක් දේවල් හිමි කරනවා ජීවිතේට. නේද? අර තියෙන ඒ කාලේ අපි කවියක් ලියලා ඉවසන දනා රුපූජියට ජය කොඩිය මහමෙර උසුලනා මිහිකතටත් වැඩිය. ලොව හැම දිනාගෙන් ඔහු තුමක වැඩිය යලියේසු දනා සැපයේසුර පුර වැඩි. මේ මිහිකත තමයි මහා මේරුව කියන මහා විශාල පර්වතය උහුලන් ඉන්නේ. පොළවේ මේ මහා සාගරයෙන් උඩට යොදුන් 44000ක්. මහා සාගරයේ ඇතුළට යොදුන් 44000ක්. ඒ වගේම දිගපළ යොදුන් 44000ක් විශාල මහා මේරු පර්වත කියලා දෙයක් එදා කාලේ ඉතිහාසෙ දාම අපේ පෘථිවියේ තියෙනවා කියලා පඬිතියෝ වාගත්තා එහෙම දේශනා කරලා තියෙනවා. ඉතින් මේක දරන් ඉන්නේ මහා පෘථිවිය. ඉතින් ඒ වගේ දරා ගන්න කියන සෑම දෙයක් ඉවසීම කියන එක ඒ තරම් ඉවසීමක් ඇති කරගන්න කියන. මොකද ඉවසීමෙන් කියන එකෙන් ජීවිතේ ගොඩාක් දේවල් හිමි කරලා දෙනවා. සෝවචස්සත
ඊළඟට පින්නතුනේ කීකරු බව. ඉවසීමත් කීකරු බවත් සමනානංච දස්සනං ශ්‍රමයන් වහන්සේලා දැකීමක්. කාලේන ධම්ම සාකච්ඡා සුදුසු කාලයේ ධර්මයේ ශ්‍රවණය කිරීම. ඒක මංගල මුත්තමන් ඒක මංගල කාරණයක් කරගන්න. ඉතින් ශ්‍රමණයන් වහන්සේලා දැකීම කියන කාරණාව පින්නතුනේ ඒකෙන් නුත් හදවත කුසලයේ තුල දමණය වේ. ශ්‍රමණානක දර්ශන ශ්‍රමණයන් වහන්සේලා දැකීම තුලිනුත් සිල්ලතුන් ගුණතුන් වහන්සේලා දැකීම තුලිනුත් පින්නතුනේ අපට අප්‍රමාණ කුසල් සිත් උපදවා ගන්න පුළුවන්. ඊළඟ සුදුසු කාලයේ ධර්මයේ සාකච්ඡා කරන්න ඕනේ. මේ අහන ධර්මයේ සාකච්ඡා කළ යුතුයි. එතකොටයි පඬිත වේදිනිය වෙන්නේ. එතකොටයි ජීවිතේ අවබෝධ වෙන්නේ. මේ ජීවිතය අවබෝධ කරගන්න තමයි මේ බුදුදහම තියෙන්නේ පිළිතුරු. ගොඩාක් ජීවිතය අවබෝධ කරගන්න නැතුව මැරිලා යනවා පිළිතුරු. අපරාධ ජීවිතේ තව දිග සසරක් තියෙන. ඒ නිසා අවබෝධ කරගන්න එක සෑහෙන්න වටිනවා. ඊළඟ සපෝජ බ්‍රහ්මචර්යංච අරිය සත්‍යාන දස්සනං නිබ්බාන සත්‍ය කිරියාච ඒතම් මංගල මුත්තමං. සපෝච තපසද බ්‍රහ්මචර්යාච ශාසන බ්‍රහ්මචර්යාවද මේ අරිය සත්‍යාන දස්සනං ආර්ය සත්‍ය දැකීමද නිවන සාක්ෂාත් කිරීමද ඒක තමයි මංගල කාරණාවක්. තපස කියන්නේ කෙලෙස් තවන වීර්යයෙන් ශාසන බ්‍රහ්මචර්යය හැසිරුණාට පස්සේ ආර්ය සත්‍ය දකින්න පුළුවන්. දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍ය කියන ආර්ය සත්‍ය හතර දැක්කාට පස්සේ නිබ්බාන සත්‍ය කිරියයි නිවන සාක්ෂාත් වෙනවා. එතකොට සසර නිදහස් වෙනවා. සීල සෝසුම් නැති වෙලා යනවා. ඒ නිසා තපස තියෙන කෙලෙස් තවන වීර්ය තියෙන්න ඕනේ. යෝගීකම කරන්න ඕනේ. යෝගීකම තමයි බ්‍රහ්මචර්යාච සසුන් බඹසර හැසිරෙනවා කියන්නේ. ඒකෙන් ආර්ථයක් දැක්කට පස්සේ නිවන සාක්ෂාත් වෙනවා. ඒතර මේ සියල්ල වෙන්නේ අසේවනාච බාලාලං අසත්පුරුෂය ආශ්‍රය කරලා සත්පුරුෂේ කාශ්‍රයක විතරයි. නැත්තම් කිසිම දෙයක් වෙන්නේ නැහැ. නිකම්ම කාලා බීලා විතරක් ජීවිතේ නිකම්ම නිකන් ජීවිලා යන එකක් විතරයි වෙන්නේ. ඒ නිසා ඒ සියලු මංගල කාරණා අපිට ප්‍රගුණ වෙන්නේ වැඩෙන්නේ අර සත්පුරුෂ ආශ්‍රයෙන්ම විතරයි. ඊළඟට පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකං විරජංකේමං ඒතං මංගල මුත්තමං. පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අටලෝ දහමින් කම්පා නොවී ඉඳීම. නේද? දැන් ලෝකේ තියෙනවනේ අපි සැපක් ආවොත් සතුටු වෙන දුකක් ආවොත් කේන්දරවල රට පුරාම දුවනවා. ඇයි ඒ සැප හොයාගෙන? මිනිස්සු දන්නේ අටලෝ දහමක් තියෙන්නේ කියලා. ඒක පෙරලි තමයි තියෙන්නේ. ඉතින් කාලයකට සැප වෙනවා, කාලයකට දුක වෙනවා, කාලයකට නිന്ദා වෙනවා, කාලයකට ප්‍රශංසා වෙනවා. කාලයකට යසස දෙන කාලයකට අයිත තියෙනවා. ඉතින් මේ විදිහට පෙරලි තියෙනවා. ඒතකොට සැප එනකොට, කීර්තිය එනකොට, ප්‍රශංසා වෙනකොට මිනිස්සු සතුටු වෙමින් ඉන්නවා. දුක එනකොට හැමතැනම දුවනවා. ආපහු මේ කේන්දර බලාගෙන, සොවිල් බලාගෙන, ඊට පස්සේ පේන බලාගෙන, දේවාල ගාන ගොඩාක් අය එහෙම දුවනවා සැප හොයාගෙන ආපහු. නමුත් අටලෝ දහමේ ලෝකේ තියෙන කියලා කල්පනා කරොත් මේ සිත පුට්ටස්ස ලෝක ධම්මේහි අටලෝ දහමින් කම්පා නොවේ තියෙනවා. එහෙම කම්පා නොවේ තියෙන්න නම් අර විදිහට මූලික මට්ටමේ ඉඳන්ම අසත්පුරුෂ ශාස්ත්‍රයේ නැති තැන ඉඳන්ම අර විදිහට ගුණධර්ම ඇති කරගෙන වඩාගෙන ආවට පස්සේ තමයි අර තපසෙන් නිවන සාක්ෂාත් කරාට පස්සේ හදවත කම්පා නොවේ තියෙන්නේ. භෞතිකත්වයේ තුල తాවකාලිකත්වයේ අවබෝධ නොකළොත් භෞතිකවාදී ගුණොත් තමයි හදවත කම්පා වෙවි තියෙන්නේ කොයි වෙලේ. නේද? අටලෝ දහමක් තියෙනවා කියලා දැක්කේ දැන් අපේ හදවත කම්පා නොවී තියෙනවා. ඉතින් ඒක ශ්‍රේෂ්ඨ ගුණයක්. විශේෂ දෙයක් වෙනද කම්පා නොවීනේ අපිට කොච්චර ප්‍රශ්නාවක් මනස කම්පා කරගන්න නැතුව තියාගන්න පුළුවන් නම් ඒක ලොකු ශක්තියක්. මොකද මනස කඩන් ගන්නොත් අපිට කිසි දෙයක් ජීවිතේ කරගන්න බැරි වෙනවා. ඉතින් ඒකත් මංගල කාරණාවක්. අශෝකං ශෝක නික්‍රීම විරජං කෙලෙස් ආදී රජස් නැති බව මේ ඔක්කොම මංගල කාරණා. ඒතාදිසානි කත්වාන සබ්බත්තම පරාජිතා සබ්බත්ත සොත්තින් ගත්තතිතං තේසම් මංගල මුත්තවන්ති. මේ විදිහට මේ උතුම් මංගල කාරණා කරලා ජීවිතේ පෙරදුමටපත් කරගන්නේ නැතුව සියලු තැන් යහපත් කරගන්න මේ මංගල කාරණා වඩන අයට පුළුවන් කියලා බුදුහාමුදුරුවෝ එදා ඒ දෙවියට ඒ විදිහට දේශනා කළා. ඒ නිසා ඒ මහා මංගල සූත්‍රය කියන්නේ පින්නතුනි මන්ත්‍රයක් නෙමෙයි. ඒකෙන් නූල් බැඳ කියලා මුකුත් වෙන්නේ නැහැ, වෙනසක් වෙන්නේ නැහැ. අපි නූල් බැඳලා තියෙනනේ ඕන තරම් ඒ සූත්‍රේ මුකුත් වෙලා නැහැනේ ජීවිතේ. ඒ නිසා බුදුදහම කියන්නේ ප්‍රායෝගික ජීවන දර්ශනයක් මිසක මන්ත්‍ර නෙමෙයි. ඒ නිසා පිරිත් පොත කියන්නේ මන්ත්‍ර නෙමෙයි. පිරිත් පොතේ තියෙන්නේ දුක කෙලවර කරන මාවත. බුදුහාමරගේ පණිවිඩය හැංගිලා තියෙන පිරිත් පොත් තුල. ඒ ගොඩාක් අය ඒක මන්ත්‍ර කරගෙන ඒකෙන් ජීවිතයට අහඹු ආශිර්වාද ප්‍රාර්ථනා කරන එහෙම වෙන්නේ නැහැ. ප්‍රායෝගිකත්වයට එනකන් බුදුදහම ස්පර්ශ කරන්න කාටවත් හැකියාවක් නැති නෑ. ඒ නිසා අද හැමෝම එකතු වෙලා තමන්ගේ පින්වන්ත අම්මට පුණ්‍යානුමෝදනා කරන්න දහම් දේශනා පැවැත්වුවා. ඉතින් අපේ හර්ෂණ මහත්මයා, ඒ නෝනා මහත්මිය, පවුලේ අය එකතු වෙලා ඉතින් ඒ කපුවනේ අසපුව අභිවෘද්ධිය වෙනින් ගොඩාක් දායකත්වයක් දැක්වුවා. ඉතින් බුදුසසුන ජීවමාන කරන්නට ඒ හැම දෙයක්ම සිද්ධ කළේ
ඉතින් මේ සියලුම අනන්ත ආනිසංස පින්වත් මව්වත්කමට අපි අනුමෝදන් කරමු. එහෙම රැස්පත් කරගත් අනන්ත විපාක ආනිසංස ධර්මයන් මේ මොහොතේදී මීට වසරකට කලින් මියගිය පුෂ්පාසෝභනී පින්වත් මාතාව අනුමෝදන් වේවා. තවත් ඥාතින්ගේ දාර්ශල සීල ප්‍රධාන කොට පියම්තා ඥාතින්ගේ සියලු දෙනා අනුමෝදන් වේවා. සියල්ලන්ගේම සංසාර ගමන සූපත් වේවා. සෑම දිනම නිවනින් සනසේවා කියන කරුණාසිතින් සියල්ලන්ම ගාථා කියන්නේ ධම්මේ ඥාතිනං හෝතු ස්ථිතා හොන්ති ඥාතේ. ඒ වාගේම රැස් කරගත්තා වූ යම් තාක් දෙවිය දේතාක් අනුමෝදන් වෙත්වා. සක්‍ර දෙවියන් මහා බ්‍රහ්මයා ප්‍රදාන සතර මහා දේව ප්‍රදාන මහා බ්‍රහ්මයා ප්‍රදාන අනන්ත දෙවිවරු පින් ගනිත්වා. ඒ පියදාස තාත්තට හර්ෂණ මහත්මයාට හංසිකා මහත්මියට ඒ වගේම සහ සම්බන්ධ වන ලොකු කුඩා පින්වත් ඔබ හැම දිනාටම මේ දේව ආශිර්වාද ලැබේවා. යහපතක් වේවා, ජීවණයක් වේවා, ධනෙන් දහන්නෙන් වැඩේවා, සපතින් සම්පතෙන් දිනු වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, දේව ආශිර්වාදයෙන් සමට උත්තම සැනසෙල්ල වේවා කියලා පින් දෙන්න. ආකාසත්තා චුම්මත්තා රැස් කරගත් වූ අනන්ත විපාක පින්වත් ඔබ හැම දිනාටම පිහිටියමින් ආයු වර්ණ සප බල නුවණ වැඩේවා. පින්වත් සිළු දෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වේවා. සපතින් සමාදානයෙන් හැම දිනාටම ජීවත් වෙන්න, ජීවිතේ ධාර්මික කරගන්න මිතුම් වූ කුසලයේ ශක්තියක් ආශිර්වාදයක් වෙත්වා. ගෞතම ශාසනයේදීම ලෝතුරු ධම්මස පහල කරගන්න, තුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මිතුම් වූ ආනිසංස පින්වත් අප සෑම දිනාටම අනන්ත වූ පාරමී ගුණයක් වේවා කියලා සාදු කියන පින් අනුමෝදන්.